කිව්වේ එක අවුරුද්දක ඔයාලගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා අපූර්ව තරංකාරී වෙළඳපොළ මාදිලි 3ක් නම් කර ඒවා පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න වගේ මට එහෙම මතක. අපූර්ව තරංකාරී වෙළඳපොළවල් 3ක් නම් කරන්න පුළුවන්. දැන් මෙතන පූර්ණ තරංගයේ තියෙන ඒකාධිකාරී තරංගයේ කතිපයාධිකාරය. දැන් ඔයාලට පුළුවන් සාමාන්‍ය වලට මේක ඒකාධිකාරී. මේක පූර්ණ තරංගය. හැබැයි මේ දෙක අපූර්ණ තරංගකාරී. දැන් ඒ අවුරුදු 3ක් අහලා තිබ්බහම පූර්ණ නොවන වෙළඳපොළවල් 3ම අපිට අපූර්ණ තරංග හැටියට තමයි ගන්න වෙන්නේ වෙලාවට. ඒකෝට එහෙනම් අපූර්ණ තරංගකාරී වෙළඳපොළවල් 3ක් කිව්වොත් ඒකාධිකාරයත් අපි අතුලත් කරනවා අපූර්ණ තරංගකාරී කොට. එහෙම නැත්නම් අපි දෙකයි කියලා කියන්නේ. නමුත් අරම ඇහුවොත් වෙන කරන්න දෙයක් නැහැ, වෙන අතුලත් කරන්න වෙළඳපොළක් නැහැනේ. එතකොට අපි කියන්නේ ඒකාධිකාරයත් අපූර්ණ තරංගකාරී වෙළඳපොළට. අපි මේ එක එක ගැන කෙටියෙන් කතා කරමු. ප්‍රශ්න මම දීපුවා එක්කෙනෙක් දෙන්නෙක් තමයි ලියන්නේ. ඒ කට්ටියට ලියන අයට එහෙම තියෙයි, නොලියන අයටත් එහෙම තියෙයි. ඒක ඔයාලගේ වැඩක්. හරි. පූර්ණ තරංගය කියන්නේ මොකක්ද? ඔයාලා දන්නව මේවා නම් ටිකක් වේගින් කරන්න පුළුවන්. කරපු අය ඕනවටත් වැඩිය දන්න දෙකක් පූර්ණ තරංගය. ඉතින් කියන්න පේනවනේ උඩනේ. මටත් ටිකක් පුළුවන්. Perfect competition. පූර්ණ තරංගකාරී වෙළඳපොළ. පූර්ණ තරංගකාරී වෙළඳපොළ. පූර්ණ තරංගකාරී වෙළඳපොළක ලක්ෂණ මොනවද? ලක්ෂණ මොනවද ඔයාලා දන්නවද? එකක් තමයි ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. දෙවෙනි එක තමයි සමජාතීය භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. දැන් මේ දෙක ගත්තාම කිව්වේ නෑනේ මොකක්ද නේද? ඊනෙමුවට ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටිනවා කියන එකෙන් සහ සමජාතීය භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා කියන එකෙන් හැඟෙන්නේ මොකද්ද? පූර්ණ තරංගකාරී වෙළඳපොළක ලක්ෂණ තමයි අතිවිශාල ගැනුම් කරුවන් සංඛ්‍යාවක් සහ විකුණුම් කරුවන් සංඛ්‍යාවක් ඉන්නවා. හරි? දැන් මේ අලවිකරන් සපත්තු. එතන ගැනුම් කරුවෝ පළවෙනියන් සපත්තු, දෙවෙනියන් සපත්තු, තුන්වෙනියන් සපත්තු ආදී වශයෙන් මේ සියලු දෙනාම අපි හිතමු සමාජාතීය භාණ්ඩයක් කියන්නේ මේ නිෂ්පාදනය කරන්න යොදා ගන්නා වූ අමුද්‍රව්‍ය වල කිසිදු වෙනසක් නැහැ. ආදේශන භාණ්ඩ වලටත් වඩා ඇත්තටම සමජාතීයයි. ආදේශන කිව්වොත් වෙනසක් තියෙන පුළුවන්. එහෙමත් නෙමෙයි. සමජාතීයම භාණ්ඩයක් තමයි නිෂ්පාදනය කරන්නේ. ගැනුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාව සහ විකුණුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි හිතමු වෙළඳපොළක ඉල්ලුම තියෙනවා කියලා එන්න මේ හරි ඉල්ලුම x එක මට්ටමේ තියෙනවා. දැන් ගැනුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් වෙළඳපොළේ ඉන්නවා 1000ක් 2000ක් එක්කෙනෙක් අයින් වුණා කියලා එක්කෙනෙක් ඉවත් වුණා කියලා මේ මිලට කිසිදු වෙනසක් කරන්න බෑ. ඇයි? එයාගේ සැපයුම වෙළඳපොළ සැපයුමෙන් ඉතා කුඩා ප්‍රමාණයක්. එහෙනම් එක්කෙනෙක් අයින් වුණා කියලා වෙළඳපොළ මිල වැඩි වෙන්නේ නෑ. එක්කෙනෙක් එකතු වුණා කියලා මිල අඩු වෙන්නේ. අඩු වැඩි වෙන්නේ නෑ. වෙළඳපොළ මිල කෙරෙහි කිසිදු බලපෑමක් කරන්න බෑ. අනිත් එක සමජාතීය භාණ්ඩ කියන එකමුත් ඒකයි වෙන්නේ. ඇයි? සමාන ලක්ෂණ තියෙන භාණ්ඩයක් අලෙවි කරන්නේ. එහෙනම් එක්කෙනෙක් ඒ වෙළඳපොළෙන් අයින් වුණා. එහෙම නැත්නම් එයාගේ බඩු ටික
අලෙවිකරණ එක නැවැත්තුවා කියලා බාහන මිල කෙරෙහි කිසිදු බලපෑමක් කරන්න බෑ. ඒ නිසා පූර්ව තරංකාරී වෙළඳපොළක මිල ගණුවෙක් තමයි ඉන්නවා කියලා අපි කියන්නේ. වෙළඳපොළේ තීරණය වෙච්ච මිලට ඕනෑම ප්‍රමාණයක් මිලදී ගන්න සහ අලෙවි කරන්න පුළුවන්. ලංකාවේ තියෙන වෙළඳපොළවල් ලක්ෂණ එහෙම මොනවද තියෙන්නේ? පළතුරු මොනතරම් තියෙන හැබැයි මේවා එච්චර ආසන්න නෙවෙයි. ඊට පස්සේ ඔයාලා මම මේවට ඉස්සර මුලින්ම ඉගෙන ගන්නවා අපාද පිවිසීම සහ පිටවීම. මේක ඉස්සරම ඉගෙන ගන්න නේ. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? ඒකෙන් කියවෙන්නේ දැන් අපි හිතමු පහුගිය කාලේ වට්ටක්ක තිබ්බා. නේ? මම හිතත් අනින්න පුළුවන්. මොන වට්ටක්ක තිබ්බා ඇති වෙන්නේ. දැන් මෙහි අර වට්ටල් උරියක් කරන් කෙනෙක් යනවා මේ වහකට දාලා අනුරාධපුරේදී හරි ගිහලා මේ පිටිපස්ස පාත් වෙලා තියෙනවා. වට්ටක්ක ටිකක් පටවනවා පාරායිනේ තිබ්බ වික්කා. හරිද? ඇයි එහෙම කරන්න පුළුවන්? වට්ටක්ක කිලෝ 1.50. නේද? එහෙමනම් එයාට මේ වට්ටක්ක බිස්නස් එක කරන්න රුපියල් 10000ක් තිබ්බනම් ඇති කියලා හිතෙන්නේ. නේද? ඒ වට්ටක්ක මේ ලොරියට 10000ක් ඕනේ නැහැ. 1000ක් තිබ්බත් ඇති වුණා. එහෙනම් ව්‍යාපාරේ පටන් ගන්න ලොකු පිරිවැයක් යන්නේ නැහැ. ඒකෙහි කියනවා අපි අබාධ පිවිසීම. වෙළඳපොළට එන්න ව්‍යාපාරය ආරම්භ කරන්න ලොකු පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ. පිරිවැය අඩුයි. ඒකින්ද අපි කියනවා වෙළඳපොළට එහෙම නැත්නම් ආයතනයක් ආරම්භ කරන්න පූර්ව තරංකාරී වෙළඳපොළ ආයතනයක් ආරම්භ කරන්න ලොකු පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ කියන එක තමයි අබාධ පිවිසීම කියන්නේ. දැන් කොළඹ වේරල්ල විකුණනවා. විකිරෙන්නේ නැහැ වට්ටක කාලා මිනිස්සුන්ට එපා වෙලා. මොකද කරන්නේ? අර කොහාට හරි කුණු ගොඩකට හරි ඔය සතෙකුට හරි කන්න හලලා දාන්න. ඇයි? වේදන් වෙලා තියෙන්නේ දැන් ටිකක් හරි විකිනිනානේ. පොඩි පිරිවැයක් තමයි දාලා තියෙන්නේ. එහෙනම් පිරිවැය අඩු නිසා වෙළඳපොළෙන් පිටවීමකට බාධාවක් ලොකුවට නැහැ. ඒක තමයි ඒ කියන්නේ අපාද පිවිසුම සහ පිටවීම කියලා කියන්නේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යන පිරිවැය අඩුයි. ඒ නිසාම ඉවත් වෙලා යන්නත් පුළුවන් ලොකු පිරිවැයක් අහක යන්නේ නැහැ කියන එක තමයි අබාධ පිවිසුම සහ පිටවීම කියන එකකින් කියවෙන්නේ. එහෙනම් ඒකත් ලක්ෂණයක් පූර්ණ තරංකාරී වෙළඳපොළ. තව ලක්ෂණ මොනවද තියෙන්නේ? ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. ඒක අපි දන්නවා. තව නිෂ්පාදන ක්‍රියාවලියට රජයේ මැදිහත් වීමක් නැහැ. ලාභ උපරිම කිරීමට කටයුතු කරනවා. ලාභ උපරිම රජයේ මැදිහත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බදු සහ සහනාධාර. බදු සහනාධාර ඒවා සම්බන්ධයෙන් රජයේ මැදිහත් වෙන්නේ නැහැ. එතකොට ඉල්ලුම සැපයුම මතමයි මේක තීරණය වෙන්නේ. තව චූටි දෙයක් මට කියන්න ඕනේ. දැන් ඕනෑම වෙළඳපොළ මාදිලියක් ගත්තාම ආයතනය කියන්නේ එකක්, වෙළඳපොළ කියන්නේ තව එකක්. ඒක හොඳට මතක තියාගන්න. හරිද? දැන් සබන් නිෂ්පාදනය කරන්න X Y P Q මේ ආදී වශයෙන් තියෙන්න පුළුවන්. දැන් ඔයාලා මම නම් කියන්න කැමති නෑ සබන් වර්ගවල අපි හිතමු X කියලා ඔයාලා නමක් දාගන්න. තවත් තියෙනවා Y කියලා જાතිය. තව තියෙනවා P කියලා නම. ඔය ආදී වශයෙන් සබන් නිෂ්පාදනය කරන ආයතන මේ තියෙනවා 4ක්. ඒ නිෂ්පාදනය කරන තනි ඒවට අපි කියන්නේ නිෂ්පාදන ආයතන කියලා. ඒ ටික එකතු වෙච්චාම මෙතන තියෙනවා සබන්. දැන් මේ වගේ එක එක නම් තිබ්බනේ. ඒ එකතු වෙච්චාම ඔක්කොම මොකද්ද? සබන්. ඒකට අපි කියනවා සබන් වෙළඳපොළ කියලා. හරිද? මේ එක එක්කෙනා නිෂ්පාදනය කරන තනි ආයතන වලට අපි කියනවා සබන් නිෂ්පාදනය කරන ආයතන.
ඒ සියල්ල එකතු වෙච්චාම මුළු වෙළඳපොළම අපි කියනවා සබන් වෙළඳපොළ කියලා. ඒකට මේ දෙක වෙන වෙනම අපිට කතා කරන්න වෙනවා. එහෙනම් පූර්ණ තරංකාරී වෙළඳපොළ සහ ආයතන ගැන කතා කරනකොට මේ අපි කතා කරේ පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ. හරිද? දැන් මේක ඇවිල්ලා මේ කාරණා පහ සම්පූර්ණ වෙනවා නම් අපි කියනවා මේකට शुद्ध तरंगकारी तत्व शुद्ध तरंगकारी तत्व शुद्ध तरंगकारी तत्व මේ කරුණු පහට අමතරව තවත් කාරණා දෙකක් එකතු වුණාන් පස්සේ තමයි අපි මේක පූර්ණ තරංගය හැටියට හඳුන්වන්නේ. මොකක්ද අනිත් කාරණා දෙක? සම්පත්වල पूर्ण संचलतावය पूर्ण සංචලතාවයක් පවතිනවා. ඒකෙන් කියවෙන්නේ මොකක්ද? සම්පත්වල පූර්ණ සංචලතාවයක් කියන්නේ මොකක්ද? නිෂ්පාදන සම්පත්ත. නිෂ්පාදන සම්පත්ත. ඒ කියලා කියන්නේ මේ වෙළඳපොළේ ගත්තාම අද මේ මෙන්න මේ පුද්ගලයා අද දොඩම් විකුණනවා. හෙට ගිහිලා සපත්තු විකුණනවා. ඒකට වෙළඳපොළ වර්ග දෙකක් මේ නිෂ්පාදන සාධකයේ කියන ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයට පුළුවන් ලොකු පුහුණු වීමකින් තොරව මේ ආයතන අතර දෝලණය වෙන්න. එහෙම නැත්නම් ගමන් කරන්න. ඒ කියන්නේ මේ නිෂ්පාදන සම්පත සංචරණය කරන්න පහසුවෙන් පුළුවන් ඒ එක නිෂ්පාදන ආයතන අතර. සහ පූර්ණ දැනුම පූර්ණ දැනුම කියලා කියනවා මීට කලින් කියලා ඇති. දැන් විකුණන්න යන පුද්ගලයා දැනුම් සරුවා සහ විකුණුකරුවා කියන දෙන්නම කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්නවා කියන. වාහනයක් ගන්න ගියාම හැබැයි මේවා උපකල්පන වගේ තමයි මේ ලක්ෂණ මේවා තියෙන වෙළඳපොළ ප්‍රායෝගිකව දකින්න අමාරු. හරිද? ඒකෙන් කියවෙන්නේ මේ ලක්ෂණ වලට පහට අමතරව මේ දෙකත් එකතු වුණාන් පස්සේ තමයි අපි කියන්නේ පූර්ණ තරංකාරී වෙළඳපොළක් කියලා. එහෙනම් පූර්ණ දැනුම කියලා කියන්නේ ගැනුම්කරුවා සහ විකුණුකරුවා අතර දෙන්නම මේ භාණ්ඩය සම්බන්ධයෙන් සමාන තොරතුරු ප්‍රමාණයක් දන්නවා. නමුත් මම උදාහරණයක් හැටියට ගත්ත පූර්ණ තොරතුරු දන්නේ නැහැ දෙවනි භාණ්ඩ වෙළඳපොළ පිළිබඳව දෙවනි වාහන වෙළඳපොළ පිළිබඳව. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහන අලෙවි කිරීම ගත්තාම මෙන්න මේ தත්ත්වය නැහැ. ඇයි වාහනේ අයිතිකාරයා දැනට පදින එක්කිනා දන්නවා ඕකේ ලෝරාම් එක ගෙවිලාද ඇක්සල් ගෙවිලාද ඔය ඔක්කොම දන්නවා. එහෙනම් යන්තම් තද කරලාද තියෙන්නේ ඔක්කොම දන්නවා. හැබැයි ගන්න කෙනා දන්නේ ඊට වඩා අඩුවෙන්. එයා බලන්නේ දුරල තියෙන ප්‍රමාණය ඔය වාගේ පොඩි තොරතුරු ටිකක් තමයි යාට හොයා ගන්න පුළුවන්. ඒකට තොරතුරු අසමමිතිකතාවයක් ඇති වෙනවා. එහෙම තත්ත්වයක් නැහැ කියන එක තමයි කියන්නේ මේ පූර්ණ තරංගකාරී වෙළඳපොළ. එහෙනම් මේ කියන ලක්ෂණ වලින් යුතු වෙළඳපොළක් තමයි පූර්ණ තරංගකාරී වෙළඳපොළක් කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි දැන් යන්න හදන්නේ. දැන් අපි ඉතුරු ටික ඉගෙන ගන්න හදන්නේ. මේ ටික පැහැදිලි කියලා හිතනවා. හිමිහිට පටන් ගත්තේ නැත්නම් ඉතින් එපා වෙනවනේ. අපි බලමු මේ හැරේ විභාගේ ආවද කියලා. ඊට පස්සේ ඊට පස්සේ තියෙන්නේ ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය. පූර්ව තරංකාරී වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය. පූර්ව තරංකාරී වෙළඳපොළක සහ පූර්ණ තරංගකාරී වෙළඳපොළ සහ ආයතනය ඉල්ලුම් වක්‍රය. මේ මොහොතට මතක තියාගන්න ඕනේ මේ හැමදාම ඇහුවත් ඔයාලා වරද්දනවා. මම ඒකයි හිමින් චුට්ටක් කරේ. පූර්ණ තරංගකාරී වෙළඳපොළක දැන් අපි ගත්තොත් සබන් වෙළඳපොළ. පූර්ණ තරංගකාරී වෙළඳපොළක ඉල්ලුම තීරණය වෙන්නේ කොහොමද?
ඉල්ලුම තීරණය සමතුලිත ඉල්ලුම තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මගින්. හරිද? එහෙනම් පූර්ණ තරගකාරී වෙළඳපළක ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළ බහින ඍණ බෑවුමකින් යුක්ත ඉල්ලුම් වක්‍රයක්. මොකේකද? පූර්ණ තරගකාරී වෙළඳපළක ඉල්ලුම් වක්‍රය ඍණ බෑවුමකින් යුක්ත වමේ සිට දකුණට පහළ බහින වක්‍රයක් තමයි පූර්ණ තරගකාරී වෙළඳපළක ඉල්ලුම් වක්‍රය. වෙළඳපළක ඉල්ලුම් වක්‍රය ඒක අඳින්න ගිහම අඳින්නේ නැහැ බොරු වෙන ඒවා අඳිනවනේ මම පෙන්නන්න ප්‍රශ්න. එහෙනම් පූර්ණ තරංකාරී වෙළඳපළක ඉල්ලුම් වක්‍රය ඍණ බෑවුමකින් යුක්ත. සමතුලිත මිල හා ප්‍රමාණය තීරණය වෙන්නේ වෙළඳපළේ පවත්නා වූ ඉල්ලුමට සහ සැපයුමට අනුව. හැබැයි පූර්ණ තරංකාරී ආයතනයක් ගත්තාම අපි කිව්වා කිසිදු බලපෑමක් මිල කෙරෙහි කරන්න බෑ පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට. ඒ නිසා මේ තීරණය වෙච්ච වෙළඳපොලේ ඉල්ලුම සැපයුම මගින් තීරණය වෙච්ච මිල අපි හිතමු P කියලා. නැත්නම් රුපියල් 5යි කියලා. ඒ 5 යටතේ ඕනෑම භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අලෙවි කරන්න සූදානම්. මේ අලෙවි කරන්නේ නෙමෙයි මිල දී ගැනීමට සූදානම්. එහෙනම් ආයතනයක ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්ය. එහෙම නැත්නම් තිරස් අක්ෂයට සමාන්තරයි. පූර්ණ නම්ය නැත්නම් තිරස් අක්ෂයට සමාන්තරයි. දැන් එතකොට එහෙනම් ආයතනයක ඉල්ලුම් වක්‍රය මේක අපි දී කියලා කියනවා. ඉල්ලුම් වක්‍රය නැත්නම් මිල තිරස් අක්ෂයට සමාන්තරයි. මිල ඉල්ලුම් සැපයුම් ප්‍රමාණය අඩු වැඩි කිරීම මගින් අඩු කරනවා වැඩි කරන මොනවා කරත් මිල ඒකමයි. මිල පහම වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි බලමු මුළු අයභාරය. මුළු අයභාරය ඔයාලා දන්නවා TR total revenue එක. මුළු අයභාරය හැදෙන්නේ කොහොමද? නිදා ගන්න හින්දා ප්‍රශ්නිකුත් අහන්න එපා. ඒ කියන්නේ ආයතනයක් නිෂ්පාදනය කරන සියලු භාණ්ඩ හා සේවා තොගේ වටිනාකම තමයි මුළු අයභාරය කියලා කියන්නේ. මුළු අයභාරය හදන්නේ කොහොමද? දැන් ඔයාලා අපි හිතමු හිරමනා හදනවා. හිරමනා හදනවා 100ක්. එකක් රුපියල් 50යි. කොහොමද ඔයාගේ මුළු අයභාරය මුළු ආදායම හොයාගන්නේ? ඊ වැඩි කිරීම කිව්ව. එහෙනම් 100 වැඩි කිරීම 50 නේ ඔයාලා හොයාගන්නේ නේ 5000යි කියලා. කොහොමද මුළු අයභාරය හොයන්නේ? එහෙනම් ඒ කියන්නේ මොකද්ද මුළු අයභාරය? TR සමාන වෙනවා P වැඩි කිරීම Q ට. ඒක හරි නේද? ඒකේ ගැටලුවක් නැහැනේ. හරි. එහෙනම් මේකෙන් P උක්ත කරොත් TR බෙදීම Q සමානයි P. හරිද? TR බෙදීම Q සමානයි P. දැන් මට කියන්න මුළු අයභාරය ඔයාලගේ අපි හිතමු මේ කීප එකම ඉරමනා 100ක් හදනවා. එකක මිල රුපියල් 50යි. මේ ඉරමන 100ක් හදනවා ඉරමනා ප්‍රමාණය. මුළු අයභාරය 5000යි. හරිද? මම ප්‍රශ්නයක් අහන්න යන්නේ ඈ. පැහැදිලිද? ඉරමනා 100ක් හදනවා. එකක මිල රුපියල් 50යි. මුළු අයභාරය මුළු ආදායම 5000යි. එහෙනම් ඔයාගේ ඉරමනයක සාමාන්‍ය ආදායම කීයද? ඉරමනයක සාමාන්‍ය ආදායම කීයද?
අපෝ කියන්න පුළුවන්. ඉරමණේක සාමාන්‍ය ආදායම කීයද? කියන්න බලන්න. ඉරමණා 100ක් හදනවා. එකක් 50යි ආදායම රුපියල් ඔව් 50යි. කොහොමද උදේ ගත්තේ? දැන් මෙතන තිබ්බේ Q, මෙතන P, මෙතන TR. එහෙනම් TR බෙදීම Q කියලා කියන්නේ සාමාන්‍ය ආදායම. ඒ කියන්නේ AR. පැහැදිලිද මං කියන එක? average revenue කියන එක තමයි. ඒක ගත්තේ කොහොමද? TR බෙදීම Q වලින්. හරිද? එහෙනම් දැන් TR බෙදීම Q මෙතන තියෙනවා. ඒ කියන්නේ මොකක්ද අනිත් පැත්තේ? එහෙනම් AR. අපි දැන් ඔය හොයාගත්ත එකකින් පැහැදිලි නේද? AR තමයි TR බෙදීම Q කියලා කියන්නේ. එහෙනම් AR සමානයි P. එහෙනම් පූර්ණ තරංකාරී වෙළඳපොළක P සමානයි AR. එහෙනම් පූර්ණ තරංකාරී වෙළඳපොළක මිල එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රය සමානයි සාමාන්‍ය අයභාරයට. හරිද? ඒක පැහැදිලි. ඒක පැහැදිලි නේද? මේක මේ ඔප්පු කරන්න නැහැ කියන්නත් බෑ මේ සැරේ අර ඇවිල්ලා තිබ්බා ISLM ගොඩනගර හැටි. මම කරනවා නමුත් මං හිතුවේ නෑ ඒක එහෙම එයි කියලා. නමුත් ඇවිල්ලා තිබ්බා. ඒකින්ද දැන් මේක නම් ඔප්පු කරන්න එන්නේ. නමුත් ඔයාලට මෙන්න මේක මතක හිටිනවා මේ කියලා දීපුවම මේක. නැත්තම් ඇයි එහෙම වෙන්නේ කියන එක දන්නේ නැහැ. එහෙනම් ආදායමට සමානයි ඉල්ලුම, ඉල්ලුමට සමානයි සාමාන්‍ය අයභාරය. ආදායනේ මිලට. දැන් බලමු අපි ආන්තික ආදායම MR හොයන්නේ කොහොමද? ඩෙල්ටා TR බෙදීම ඩෙල්ටා Q. ඔක වෙන අකුරක්ද දීලා තියෙන්නේ. කමක්. ඔයාලට මතකද දන්නේ MR හොයන හැටි නේද? හරි ගමන්නේ. MR කියලා කියන්නේ මොකද්ද? ආන්තික ආදායම. ආන්තික ආදායම කියන්නේ අමතර ආන්තික ආදායම කියලා කියන්නේ නිමවුම එක එකකකින් වැඩි වෙනකොට නිමවුම එක එකකකින් වැඩි වෙනකොට මුළු ආදායමට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. මුළු ආදායමට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. දැන් බලන්නකෝ MR අපි TR කොහොමද හොයන්නේ? TR හොයන්නේ P වැඩි කිරීම Q. නේද? TR හොයන්නේ P වැඩි කිරීම Q. එහෙනම් ඩෙල්ටා TR හොයන්නේ P ස්ථාවරයි. P වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ. P ස්ථාවරයි. හරි? එහෙනම් දැන් ඩෙල්ටා TR වෙනුවට අපිට මේකට දැම්ම හැකි මෙන්න මේ වෙනුවට මේක දාන්න පුළුවන්. එහෙනම් දැන් MR කියලා කියන්නේ ඩෙල්ටා අපි ඉස්සෙල්ලින් මේක තියෙන විදිහ නෝ P වැඩි කිරීම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා Q වැඩි කිරීම නිසා දෙකටම එකයි. එහෙනම් මේකට මේක කැපිලා ගියා. දැන් මොකද්ද? MR සමානයි P. එහෙනම් P සමානයි D සමානයි AR සමානයි MR. ආන්තික අයභාරයත් එකම වක්‍රයයි. පැහැදිලිද? එහෙනම් පූර්ණ තරංකාරී වෙළඳපොළ ආයතනයක මිල ඉල්ලුම සාමාන්‍ය අයභාරය ආන්තික අයභාරය කියන සියල්ලම එකම වක්‍රය. දැන් මේ ඔක්කොම දැන් මෙතන ඕනම ඔයාලා මෙන්න මේකෙන් හිතලා බලන්නකෝ. මේකෙන් හිතලා බලන්නකෝ. දැන් හිරමනා 100යි හදා. එකක් රුපියල් 50යි. ඩෙල්ටා TR කියලා කියන්නේ අපි හිතමු 101ක් වුණා කියලා නිෂ්පාදනය 101ක්. එතකොට මේක 50. මෙතන 5050. ඩෙල්ටා TR කියන්නේ මොකද්ද? මේකේ වෙනස 50යි. ඩෙල්ටා Q කියලා කියන්නේ 101 ඉඳලා 100ට එකයි. එහෙනම් MR කීයද? 50යි. MR උත් 50යි ඉස්සෙල්ලා අපි හොපු AR උත් 50යි P 50යි. ඒ නිසා තමයි මේ කියන්නේ P සමානයි D සමානයි AR සමානයි MR. දැන් ඔයාලට අපි වගුවක් දීලා තියෙනවා. ටක් ගාලා අපි පුරවමු. තව චුට්ටක් එතකොට මෙතන නම් පැහැදිලිද පුතේ? ආන්න දෙපැයි. පැහැදිලිද ඔයාලට මේක? එක්කෙනෙක් කියන්න වෙලා යනවා.
right එහෙනම් ඊළඟ වගුව අපි පුරුම් ටක් ගාලා මම මේක දාන්න ඔයාලට කියනවා ඕනේ කියන්නේ ඕනම් මැකුවා ඕ මේක පැහැදිලි නැති වෙන්න දෙයක් නැහැ මේවා ඉගෙනගෙන තියෙන්නේ හැබැයි අර AR සමානයි TR එහෙමනේ ඔයාලා දන්නේ දැන් දැක්කනේ ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක නේද හරි අපි මේ දීලා තියෙන වගුව පුරවලා බලමු ඒකට තවත් ඔයාලට පැහැදිලි වෙයි මේ කියපු සත්‍ය පැහැදිලි වීම සඳහා තමයි මේ කෝඩ් එක යනවා මට ඉස්සෙල්ලා අගයන් පූර්ණ තරංකාරී ආයතනයක භාණ්ඩයේ මිල සාමාන්‍ය ආදායම සහ ආන්තික ආදායම අතර සම්බන්ධයේ සංඛ්‍යා සටහනකි. ප්‍රමාණය Q තියෙනවා, T තියෙනවා, TR තියෙනවා, AR තියෙනවා, MR තියෙනවා. හරිද? දැන් පුරවනිකයි විතක් ගාලා 1 2 3 4 5 10 10 10 10 10 මේ පේලියට ආපු ඉලක්කම් පහ කියන්න එක්කනේ ටක් ගාලා ලියන්න මොකේද TR වලට ආපු ඉලක්කම් පහ ලියන්න ටක් ගාලා TR වලට ආපු ඉලක්කම් පහ දාන්න 10 20 උනේ 10 20 30 40 50 කොහොමද ආයෙත් දන්නේ නැතේ ඉන්නවනම් P වැඩි කිරීම Q නේ එක වැඩි කිරීම 10 දෙක වැඩි කිරීම 10 3 AR කීයද ඉලක්කම් ටික AR කියන්නේ අහනකම් දාන්න එපා නැත්තම් මොනවද කියලා බලන්න එක්කෙනෙක් හදලා ඉවරයි නේ ඔක්කොම එහෙම කියලාම දාන්න AR එන්නේ කොහොමද TR බෙදීම Q මොකද්ද මේ 10 බෙදීම මේක 10 බෙදීම එක 10යි 20 බෙදීම 2 10යි 30 බෙදීම 3 10යි 40 බෙදීම 4 10යි 50 බෙදීම 5 10යි right ඊට පස්සේ MR වලට කීයද MR හොයන්නේ කොහොමද delta TR බෙදීම delta Q කොහොමද එන්නේ delta TR මේකේ වෙනස 10න් 10යි මේකේ වෙනස 1න් 1යි එහෙනම් ඒ ඉතලයක් නෑ නේද දැන් මොකක්ද කියන්න තියෙන්නේ P AR MR එහෙනම් මේක පූර්ණ තරංකාරී වෙළඳපොළක P සමානයි AR සමානයි MR හරි නේද right දැන් අහගන්න තියෙන ඉතින් ආයේ නේද හරි අපි බලමු එහෙනම් ඔන්න පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ පූර්ණ තරංකාරී වෙළඳපොළක සහ ආයතනයේ ඉල්ලුම් වක්‍රයේ ස්වරූපය තමයි අපි ඔය ඉගෙන ගත්තේ ඉල්ලුම් වක්‍රය මතමයි ආන්තික අයබාර වක්‍රය සහ සාමාන්‍ය අයබාර වක්‍රය පිටන එක මතක තියාගන්න ඕනේ ඔයාලට විභාගෙට ලියන්න ගියාම තව ඕක මතක නැති මොන හැඩයක් ගනින්ද කියලා අහපුවා එක එක හැඩ ලියනවා ඒක. ඇයි දන්නේ? එන්නේ. පූර්ණ තරංකාරී ආයතනයේ කෙටි කාලීන සමතුලිතය. ආයතනයේ කෙටි කාලීන එහෙනම් පූර්ණ තරංකාරී ආයතනයක කෙටි කාලීන සමතුලිතය ගැන කතා කරනකොට අපි එදාත් ඉගෙන ගත්තා සමතුලිතයක් සඳහා අවශ්‍ය කොන්දේසි දෙකක් දැන් මම ආපු ගමනුත් කතා කරා MR MC ට සමාන වෙන්න ඕනේ MC MR MC ට සමාන වුණ තැනින් පස්සේ වැඩි වේගන යන්න ඕනේ කියන දෙක. හරිද? සාමාන්‍යයෙන් ආයතනයක් සමතුලිත වෙන්නේ කුමන ස්ථානයකද? සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක් පූර්ණ තරංකාරී හෝ අනිත් වෙන බොහෝ විට ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ආයතනයක් සමතුලිත වෙන්නේ ආන්තික ආදායම ආන්තික වියදමට සමාන වන තැනින්. ඒ කියන්නේ මොකද්ද? එක් භාණ්ඩයක්
ඒකකයක් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යන වියදමට සමාන වන තැන. MR කියලා කියන්නේ භාණ්ඩයක් භාණ්ඩ ඒකකයක් අලුතෙන් නිෂ්පාදනය කිරීම නිසා මුළු ආදායමට එකතු වෙන ප්‍රමාණය. ආදායම වැඩි වෙන ප්‍රමාණය. ආන්තික පිරිවැය කියලා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී මුළු පිරිවැයට එකතු වෙන ප්‍රමාණය. එහෙනම් ඒ අවසාන නිෂ්පාදනය කරපු භාණ්ඩයට ගිය පිරිවැය ආදායමට සමාන වන තැනදී තමයි සමතුලිත වෙන්නේ ආර්ථික විද්‍යානුකූලව. මොකද ඒ තැනේදී ප්‍රාමාණික ලාභයක් ආර්ථික විද්‍යානුකූලව තියෙනවා. ආස්තික පිරිවැයත් අපි ඇතුළත් කරන නිසා. ඒවා අපි තව චුට්ටකින් බලමුකෝ. එහෙනම් පූර්ණ තරංගකාරී ආයතනයක සමතුලිතය අපි හොයන්නේ මේ තියෙන්නේ P සමානයි D සමානයි AR සමානයි MR ඉලුමක් නැතු හරිද P ප්‍රමාණය ඊට පස්සේ මේ තියෙන්නේ AC වක්‍රයේ U හැඩයක් ගැනීමට හේතුව මොකක්ද? ඇයි සාමාන්‍ය පිරිවැය වක්‍රය එනතම මුළු මේක TAC දැම්මත් තමයි. මුළු සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉක්න දැන්ද ජොයින් වෙන්නේ නේ. මුළු සාමාන්‍ය පිරිවැය වක්‍රය අපි ටෝටල් ඕනෑකිමු AC වක්‍රයේ U හැඩයක් ගැනීමට හේතුව කියන්නේ කවුරු හරි? ඇයි U හැඩයක් ගන්න? අපි ඉගෙන ගත්තා. නීනවන ආන්තික ඵලදා න්‍යාය. හරි. නීනවන ආන්තික ඵලදා න්‍යාය නිසා. ඊට පස්සේ මට දැන් කියන්න ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය පිරිවැය වක්‍රය පහළ බහින විට ආන්තික පිරිවැය වක්‍රය මොන ආකාරයකටද පහළ බහින්නේ? සාමාන්‍ය පිරිවැය වක්‍රය පහළ බහිනවට වඩා වැඩි වේගයකින් පහළ බහින. ඊට පස්සේ සාමාන්‍ය පිරිවැය වක්‍රයේ ඉහළ නගින විටදී ඊට වඩා වැඩි වේගයකින් ආන්තික පිරිවැය වක්‍රයේ ඉහළ නගිනවා සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂණ හරහා. අපිට අනිද්දි මේ මතක තියාගෙන අඳින්න නිකන් දල වශයෙන් අඳින්න අඩු ගන්න. හරි? දැන් එහෙනම් පූර්ණ තරංගකාරී ආයතනයක කෙටි කාලින සමතුලිත වෙනකොට පළවෙනි එක තමයි MR MC ට සමාන වෙන්නේ. ඒවා දන්න දේවල් නොකරපු කීප දෙනෙක් ඉන්නෝනේ තාමත් ඉතින් ඔය එකින්ද මම මේ කියන්නේ. MR MC ට සමාන වෙන්න ඕනේ. මේ තියෙන්නේ MT මේ තියෙන්නේ MR. එහෙනම් මෙන්න මෙතන තමයි සමාන. මෙතන MR MC ට සමාන. එහෙනම් මෙතන තමයි එකක්. තව MR MC ට සමාන වන තැන් තියෙනවද? දැන් දුක් ගන්න. තව තියෙනවද MR MC ට සමාන වන තැන්? ඔව් නේ. මෙතනත් MR MC ට සමානයි. මෙයා MC මෙයා MR. එහෙනම් A එකක් B කියලා. එහෙනම් මේ ස්ථාන දෙකේදීම මෙයා සමතුලිත වෙනවද? මේ ස්ථාන දෙකේදීම සමතුලිත වෙනවද? එහෙම නැත්නම් එකකෙද සමතුලිත වෙන්නේ ඒ කෝකෙදිද එහෙනම්? කියන්න පුළුවන්ද? ඉස්සෙල්ලා කියන දෙකේදීම සමතුලිත වෙනවද? දෙකේදීම සමතුලිත වෙනවද කියන්නේ? නෑ. එහෙනම් සමතුලිත වෙන්නේ මොකේදීද? කෙනෙක් උත්තරය බලන්න. B ගේ. ඇයි ඒගේ සමතුලිත වෙන්නේ නැත්තේ? ඒක සුට්ටක් ලියන්න වෙනවා. ඇයි ඒ කියන ලක්ෂ්‍යයේදී සමතුලිත වෙන්නේ නැත්තේ? ඇයි ඒ කියන ලක්ෂ්‍යයේදී සමතුලිත වෙන්නේ නැත්තේ? තප්පරයක් ඉන්නම MC 15
ඔව් MC එතනින් පස්සේ 15 බහින්. දැන් මේ බලන්නකෝ. මෙතනින් එහාට මේක x1 x2 x3 ආදී වශයෙන් අපි නම් කරමු. ඔන්න නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරනවා. දැන් වැඩි කරනකොට මොකද වෙන්නේ? ආන්තික පිරිවැය මෙතන ආන්තික ආදායම මෙතන නේ. එහෙනම් පිරිවැයට වඩා ආදායම වැඩි. මෙතන නේද තවත් වැඩි. එහෙනම් ව්‍යාපාරිකයෙක් මෙතන නතර වෙන එක සාධාරණද? නෑ. තවදුරටත් නිෂ්පාදනය කරොත් මොකද වෙන්නේ? එයාගේ ලාභ කොටස වැඩි කරගන්න පුළුවන්. එහෙනම් එයා එතෙන්දී නතර වෙන්නේ නෑ. ඇයි? ආන්තික පිරිවැය පල්ලෙහා බහි. හැබැයි මෙතනින් පස්සේ දැන් අපි වැඩි කරමු බලන්න. x5 x6 x4 ඉඳලා දැන් මොකද? දැන් ආන්තික ආදායම මෙතන ආන්තික වියදම මෙතන. මෙතන MR අයි මේ ඊරණි. මෙතන MC. මෙතන MR මෙතන MC. දැන් ආදායමට වඩා වියදම වැඩි. එතකොට මිනිස්සු මොකද කරන්නේ? ඒක අලාභදායකයි. එහෙනම් මෙතනින් පස්සේ ආන්තික පිරිවැය පහලින් ගිහින් ඉහළට යනවා. වැඩි වේගන යන්න පටන් ගන්නවා. ඒක මොකද්ද? සමතුලිතය සඳහා වන දෙවනි කොන්දේසි. එහෙනම් සමතුලිත වෙන්නේ B කියන ලක්ෂයේදී විතරයි. මේ ලක්ෂයේදී සමතුලිත නොවෙන්නේ එතනින් පස්සේ තවදුරටත් නිෂ්පාදනය වැඩි කරොත් ආන්තික පිරිවැය අඩු වෙනවා. ආර්ථික ආදායමට වඩා වැඩි වේගයෙන්. මේක අඩු වෙන්නේ නැහැ. වේගෙන් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලාභය වැඩි වෙනවා. එහෙනම් එවැනි අවස්ථාවක සමතුලිතයටපත් වෙන්නේ නැහැ. මේක විභාගයට අහලා තියෙනවා. මේ ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වන සෑම අවස්ථාවකදීම පූර්ණ තරංකාරී වෙළඳපොළ ආයතනය සමතුලිතපත් වන්නේද කියලා. ඔයාලා මේ සම්පූර්ණ විස්තරي මතක තියෙන්න ඕනේ මේක ලියන්න. ඔව්ද නැද්ද විතරක් කියලා වැඩක් නැහැ. දැන් පුළුවන් නේද කියන්න? අඳලා කියන්නත් පුළුවන්. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා කෙටිකාලීන පූර්ණ තරංකාරී ආයතනයක සමතුලිතය මෙතන. ඒ සමතුලිතයේදී ආය අඳින්න වෙන්නේ දැන් ඕක කියන්නත් මේ පැහැදිලි නෑ. ඒ සමතුලිතයේදී පූර්ණ තරංකාරී ආයතනයක් මේ අත්පත් කරගන්නා වූ මෙවන් වූ සමතුලිතයකදී යන්නේ හැම කරනවා කියනවා. B සමානයි D සමානයි AR සමානයි MR U මේ අක්ෂර නම් කරන්න මතක තියාගෙන MC AC x1 T හරිද? මොනවද කියන්නේ? මොනවද අහන්නේ? මොනවද අහනවද? මේ ටියුට් එක මේක ඒ ටියුට් එක දාලා තියෙන වීක් එක ඒ මොකක් හරි ක්‍රමයකට මෙහෙන් දාලා නැති මොකක්ද දන්නේ නැහැ දාන විදියට. හරි. right. දැන් මේ x1 කියන ආදායම මට්ටමේදී B කියන ලක්ෂයේදී MR MC ට සමාන වෙලා තියෙනවා. එහෙනම් මෙතන සමතුලිතයි. එතනින් පස්සේ MC වැඩි වෙගෙනත් යනවා. ඒක නිසා B කියන ලක්ෂයෙන් සමතුලිතයි. ඒ සමතුලිත වෙන තැනේදී මුළු අයභාරය කොච්චරද? අකුරු වලින් කියන්නේ. මුළු අයභාරය total revenue එක කීයද කියන්නේ? මේ සමතුලිත වෙන B කියන ලක්ෂයේදී වෙළඳපොළ ආයතනයේ මුළු අයභාරය total revenue එක කොච්චරද? කියන්න බලන්න එක්කෙනෙක්. එක්කෙනෙක් ගහන්නේ වෙලා නැහැ. පළවෙනියට කීප එක්කෙනා දින. කොච්චරද මුළු ආදායම? total revenue එක කොච්චරද? x1 ප්‍රමාණයක් නිෂ්පාදනය කරනකොට ආයතනයේ. P metric mo P x1 P x1 ඒ කියන්නේ P වැඩි කිරීම x1 හරි.
ඒකත් හරි. එයා කියන්නේ p වැඩි කිරීම x1 එක හරි. නමුත් දැන් මෙතන ඉලක්කම් තිබ්බනම් එහෙම හරි. නමුත් අපි දැන් මේක කියනකොට කියන්න වෙන්නේ බිඳුව p b x1. අර විදියට වැඩ කරන එක හරි. හරියටම හරි ඒක කිසි වැරද්දක් නැහැ. හොඳයි පුතේ ඒක තව ඉස්සරහදී අපිට මේදී නෙමෙයි තව ඉස්සරහට මේ කෝස් එක කරගෙන යනවා නම් ඔයාලට ඒ රෙඩි කරලා ගන්නේ කිරන් ක්‍රමවලින් යන්න පුළුවන්. දැනට අපි චූටි දෙයක් කමක් නැහැ හොඳයි හොඳට. එහෙනම් OPBX 1. දැන් x1 නිෂ්පාදනය කරනකොට සාමාන්‍ය පිරිවැය මෙන්න මෙතන. මේ බිඳුව A. එහෙනම් total cost එක O P බිඳුව K x1. එතකොට එහෙනම් ලාභය කොච්චරද? P බිඳුව P B K. හරිද? ආදායම මෙන්න මේ කොටුව. මම ඔය ලියලා තියෙන්නේ මේ කොටුව. හරිද? වියදම මේ සාමාන්‍ය පිරිවැය කපාන යන තැනට අදාළ වියදම මෙන්න මේක තමයි වියදම. එහෙනම් දැන් ආදායම මේ රතු පාට වියදම මේ කළු පාට එහෙනම් මේ ටික තමයි අපි ලාභය. ඒ කොටස තමයි අපි ලාභය හැටියට. මෙන්න මේ ලබන ලාභය අපි කියනවා අති ප්‍රාමාණික ලාභය. එයි ප්‍රාමාණික ලාභයක් ලබන්නේ පූර්ණ තරගකාරී ආයතනයක හැසිරෙන නිෂ්පාදකයෙකුගේ ආදායමට සාමාන්‍ය වියදම සමාන වන තැනේදී. හරිද? එහෙම නැත්නම් MR MC ට සමාන වන තැනේදී AC එතෙන්දිම ස්පර්ශ වෙන්නේ. අපි අදලා බලමු එක. එන්නේ එහෙම තත්ත්වයක් අපි කියනවා ප්‍රාමාණික ලාභයක්. ඇයි? මෙයාගේ වියදම තුල ආවස්තික පිරිවැය අඩංගු වෙන්නේ නෑ දැන්. ඒක අපි අයින් කරපුවාම ඇත්තටම ඒ දැනට අයිති වෙනවා. ඒ ආවස්තික පිරිවැය කොටස අයින් කරොත් මෙයා ලාභයි. එනවා කියන එක. ඒකින්ද සාමාන්‍ය පිරිවැයට සමාන ආදාය මට්ටමක් තියෙනවා නම් එතෙන්දී අපි කියනවා ප්‍රාමාණික ලාභයක් කියලා. අපි ඒක බලමු දැන්. දැන් මේකට අනුව කෙටි කාලයේදී පූර්ව තරංකාරී වෙළඳපොළ ආයතනයක් වශයෙන් හැසිරෙන ආයතනයක ලාභය අති ප්‍රාමාණික ලාභයක් කෙටි කාලයේ. හැබැයි අනිවාර්යෙන් අති ප්‍රාමාණික විය යුතු නෑ කෙටි කාලීන පූර්ණ තරංකාරී ආයතනයක ලාභය අනිවාර්යයෙන්ම අති ප්‍රාමාණික විය යුතු නෑ. ඒක වෙළඳපොළ තුල පවතින තත්ත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි බලමු කොහොමද පවතින පුළුවන් අවස්ථා මොනවද කියමු. එනෝනේ. alright. ඔඩියට තනින් නන්නේ. මේක වෙන වෙන මඳින්නේ මම මේ. එකටම නේද ඉතින් ලේන්නේ. හරි. ඒ රූප සටහන් තුනක්. Ini oh yang nak beli ni tamak tang wala tu kan. Dan malam ko AC MC MC AC MC AC PTN ni B samana D samana AR samana MR මේ ඔක්කොගේ මේ ටික තියෙනවා ඈ කුමියන් යන්නේ අපරාධ වෙලා
right දැන් අපි බලමු මේකේ ආදාය මෙන්න මේ වියදම මෙන්න මෙතන එහෙනම් මේක මොකද්ද ලාභය ඒක අතිප්‍රාමාණික ලාභයක් දැන් මේකේ ආදායම මෙතන නේද මෙතන ආදායම මේ ටික වියදම මෙන්න මෙතන මේක මොකක්ද එතකොට අවප්‍රාමාණික ලාභයක් අලාභයක් දැන් මෙතෙන්නේ MRMC ට සමාන වෙන්නේ මෙතෙන් කියලා ගමු මෙතෙන් වියදම් වක්‍රේ AC වක්‍රේ කැපෙන්නේ එතෙන් එන ආදායමත් මෙතන වියදමත් මෙතන පැහැදිලිද මේ අවස්ථා තුනම වෙන්න පුළුවන් කෙටි කාලීන පූර්ණ තරංකාරී ආයතනයක තත්ත්වය මොකක්ද අතිප්‍රාමාණික ලාභයක් ලබන්න පුළුවන් අවප්‍රාමාණික ලාභය එහෙම නැත්නම් අලාභ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රාමාණික ලාභ ලබන්න පුළුවන් එතකොට පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී අතිප්‍රාමාණික අවප්‍රාමාණික සහ ප්‍රාමාණික ලාභ කියන තුන් වර්ගයේම ලබන. අපි මේ අතිප්‍රාමාණික සහ අවප්‍රාමාණික එහෙම නැත්නම් අතිප්‍රාමාණික සහ පාඩු කියන දෙක අපි කියනවා නිෂ්ප්‍රාමාණික. නිෂ්ප්‍රාමාණික ලාභ කියලා. මේක එතකොට ප්‍රාමාණික ලාභ. එහෙනම් කෙටි කාලයේදී ඒ අනුව අපිට කියන්න පුළුවන් කෙටි කාලයේදී පූර්ණ තරංගකාරී ආයතනයක් හැටියට කටයුතු කරන ආයතනයක් ලාභ වර්ග තුනක් ලබනවා අතිප්‍රාමාණික අවප්‍රාමාණික සහ ප්‍රාමාණික අතිප්‍රාමාණික සහ අවප්‍රාමාණික කියන ලාභ දෙකටම පොදුවේ කියනවා අපි නිෂ්ප්‍රාමාණික ලාභ ඒ කියන්නේ ප්‍රාමාණික නොවන ලාභ කියන නමින් එහෙම දැන් අපිට අවසාන වශයෙන් ගත්තාම කෙටි කාලීන ආයතනයක හැසිරීම ප්‍රාමාණික ලාභ සහ නිෂ්ප්‍රාමාණික ලාභ ලබනවා කෙටි කාලේ. පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී ප්‍රාමාණික සහ නිෂ්ප්‍රාමාණික ලාභ ලබනවා. පැහැදිලිද එතෙන් එනකම්? පැහැදිලිද කියන්න පුතේ? එතනින් එහාට යන්න. ටක් ගාලා දැන් යන්න ඕනේ. දැන් මුලදී මීට කරා ඇතිනේ. එතෙන් එනකම් පැහැදිලිද? right. හරි 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 බුදු අපි ඉතින් එතනින් එහාට යන්න දැන් මේකෙන් මම අඳින ආය රූප සටහන් ඒක අඳින්නේ ඉතින් පැටලෙනවා ආය අඳින්න වෙයි තමයි ආය අඳින්න රූප සටහන් අඳින්න මගේ වැඩි දැන් මේ එකටත් වෙලා යනවාද මේවා දැන් මම ඔක්කොම ප්‍රසන්ටේෂන් වල තිබෙව්වා නෙමෙයි දැන් ආය මක්කම කඳින්න ඕනේ ඉතින් වෙලාව යනවා ඉතින් පන්ති වෙලාව දැන් අඩුවෙන් අපි කරන්න ඉපෑ භාගයක් එහෙම ප්‍රසන්ටේෂන් එක විතරක් දාලා එහෙම කරාට සමහර නොකරපු අයට තේරෙන්නේ නැහැ හරි දැන් ආයතනය ගත්තාම P සමානයි AR සමානයි MR සමානයි PQ බිඳුව අර මේ වගේ කොච්චර රූප සටහනකට මම අක්ෂර බොහෝ විට ලකුණු කරනවානේ එක්ක හිතලා අමතක කරොත් නිසා ඔටෝමැටිකලි මට අක්ෂර ලිය වෙනවා. ඉතින් ඒ පුරුද්ද ඇති කර ගන්න ඕන ඔයාලා. අනිවාර්යයෙන්ම අක්ෂර නම් කරන්න ඕනේ. නැත්නම් අපි හිතන්නේ ඔයාලා අපි දන්නවා ඔයාලා නම් කරන්නේ නැත්තේ කපටිකමට. දන්නේ නැති කෙනෙක්. එහෙම වෙන්න බෑ. අක්ෂර අනිවාර්යෙන් විභාගෙට ලකුණු කරන්න. දැන් මෙන්න මෙහෙම MC AC E Q එක B මේ B කියන ලක්ෂයේදී මේ ආයතනය ලබන්නේ මොන ලාභයක්
P කියන ලක්ෂයේදී මේ පූර්ණ තරංකාරී ආයතනයක් ලෙස කටයුතු කරන මේ XYZ කියන කම්පැනිය XYZ මොකද උදේ මොන ලාභයක්ද ලබන්නේ? ප්‍රාමාණික ලාභය. දැන් මම අහන්නේ මේ ප්‍රාමාණික ලාභයක් ලබන අවස්ථාවක ඉන්නවා. ඔයාලා දැන් නිෂ්පාදනයක් කරනවා. හොඳයි පුතේ. ඔක්කොමලා ලිව්වා. ඔක්කොමලා සියල්ලම හරි. ඔයාලා ප්‍රශ්න උත්තර ලියන්න නැති එක තමයි බොහෝ අය ලියන්න නැති එක තමයි පාඩුව. ඒක ඔයාලට තේරෙයි විභාගෙට ගියාම. හරි? මොකද මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන එක කලාවක්. ඒක ආර්ට් එකක්. ඒක ලියලා හුරු වෙන්න ඕනේ. කොහොම මේ නැත්තම් ඒක එතෙන්දි ගිහිල්ලා ලියන්න බෑ. අපිට ලියලා යවපුවම තේරෙනවනේ ඔයාලා එවන යවුවා. එකයි කියන්නේ ලියලා හුරු වෙන්න. හරි? රයිට්. ප්‍රාමාණික ලාභ ලබන. දැන් මම අහන්නේ මෙතනින් එහාට මේ නිෂ්පාදකයා නිෂ්පාදනය වැඩි කරනවද නැත්තම් මෙතනින් එහාට නිෂ්පාදනය කිරීමට අදහස් කරනවද නැත්තම් මෙතනින් නවත්තනවා? මෙතනින් නවත්තනවා. ඔතනින් නවත්තනවද කියලා අහන්නේ. එතනින් එහාට නිෂ්පාදනය කරනවා. මොකද කියන්නේ? නෑ නිෂ්පාදනය කරන්නේ නෑ එතනින් එහාට. එතනින් එහාට නිෂ්පාදනය කරන්නේ නැති. හරි? එහෙනම් නිෂ්පාදනය කරන්නේ නැත්නම් මේ B කියන ආයතනයට ආවන් පස්සේ ව්‍යාපාර ආයතනය එතනින් පස්සේ වහනවා. දැන් නිෂ්පාදනය කරන්නේ නැත්නම් එතනින් එහාට කරගෙන යන්නේ නැත්නම් මං අහන්නේ වහනවද? ව්‍යාපාර ආයතනය වහනවද උතනින් පස්සේ? දැන් කියන්නේ වහනවද? නෑ වහන්නේ? එහෙනම් මොකද කරන්නේ? වහන්නේ තියෙන මට්ටමේ කරගෙන යන්න. මෙන්න මෙතෙන්න එනකොට අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රායෝගිකව ගත්තොත් මේක ඔයාලා පොඩි බඩ කාමරයක් හදලා හරි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න. දැන් ඔයාගේ MR MC ට සමානයි. සහ ඔයාලා නිෂ්පාදනය කරලා විකුණන භාණ්ඩ වලින් ලැබෙන ආදායම වියදමට සාමාන්‍ය වියදමට සමානයි. සාමාන්‍ය ආදායම MR MC ට නෙමෙයි AR MR ට සමානයි. මම දැන් කියන්නේ මෙහෙම තත්ත්වයක් යටතේ මෙන්න මේ B කියන ලක්ෂයට ආවෙන් පස්සේ දැන් ඔයා කඩේට වෙලා ඉතින් අරිනවා ආදායමක් හම්බ වෙනවා ඒ ටික එහෙමම වියදම් වෙනවා ඒ බඩු ගන්න හරි මොනවට හරි ඔච්චරයි දැන් අරගෙන ඉන්නවා ඒත් ඔයාලා කියන්නේ. ඔව් අරගෙන ඉන්නවා. ඇයි? දැන් මේ දැනටත් මේ කඩ කාමරේම හදලා ඉවරයි ස්ථාවර පිරිවැය දරලා ඉවරයි. මේ AC තුල ඔයාලා ඉගෙන ගත්තා AFC සහ AVC කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය පිරිවැය තුල සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල පිරිවැය කියලා දෙකක් තියෙනවා. එහෙනම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය දැනට දරලා ඉවරයි. ඒක කම්ප්ලීට් දැන්. ඊ හදලා ඔක්කොම ඉවරයි. දැන් එහෙමනම් වැහුවොත් එහෙම ඔයාලට මේ ගිය ටිකවත් හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් ටිකක්වත් හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් මේ ආයතනය මෙතනදි වහන්නේ නැහැ. මොකද කරන්නේ? මකලමන්නේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය ගමන් කරන්නේ සාමාන්‍ය පිරිවැය වක්‍රයට උඩින්ද පල්ලෙහාට. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය ගමන් කරන්නේ සාමාන්‍ය පිරිවැය වක්‍රයට උඩින්ද පල්ලෙහාට. අහන්න. සාමාන්‍ය පිරිවැය වක්‍රය පහළින් විචල්්‍ය පිරිවැය වක්‍රය පහළින් ගමන් කරනවා. ඔව්. මෙන්න අපේ
B සමානයි AR සමානයි MR සමානයි D මේ මොකක්ද මේ ඇන්ද මොනවක් වේද කියන්න බා මොකක්ද මේ ඇන්ද මොකක්ද AFC AFC right ඊට පස්සේ AC AVC MC හරිද දැන් ඉස්සරලා අපි මෙන්න මෙතන නොයි කිව්වේ මේක තිබ්බේ මෙතන හැබැයි එතෙන්දී ව්‍යාපාරේ නවත්තන්නේ නැහැ මෙන්න මේ දක්වාම නිෂ්පාදනය කරනවා මොකද්ද MR AVC ට සමාන වන තැන දක්වා. ඒ කියන්නේ ඔයා කඩේ අරගෙන ඉන්නවා ඔයා ඉඳගෙන ඉන්නවට යන පිරිවැය වතුර බදු තේ හදන මිනිස්සයාට පඩි ගෙවනවා නම් ඒ ටික ගෙවා ගන්න විචල්්‍ය පිරිවැය විතරක් ආවරණය වෙනවා නම් තමාගේ ඒ ආයතනෙන් ඒ ආයතනයේ දිගටම පවත්වාගෙන යනවා කවද දක්වාද කෙටි කාලය අවසානය දක්වා කෙටි කාලය අවසානය වෙන්නේ කොතෙන්ද සියලු සාධක විචල්්‍ය සාධක බවට පත් වෙන අවස්ථාව ඒ කියන්නේ ආයතනය විශාල කරලා නැවත සකස් කරනවා තව ඉදමක් කරන් නැවත ලොකුවට හදනවා ඒ වගේ පරිමාණය විශාල කරන්න පුළුවන් තාක් කාලයක් එනකම් මේ අවස්ථාවේ රැඳී සිටිනවා මෙතනින් පස්සේ ඔයා කඩේ ඉඳගෙන ඉඳනවා කඩේ මිනිස්සුන්ට පඩි ගෙවා ගන්නවත් බැයි නම් වැඩ කරන මොකද කරන්නේ මේ ආයතනයෙන් ලැබෙන ආදායම විචල්්‍ය පිරිවැය තාරණය වෙන්නේ නැත්නම් දැන් මොකද කරන්නේ ඔයාලා ආයතනය දැන් මොකද කරන්නේ දැන් මිනිස්සුන්ට පඩි ගෙවා ගන්නවත් ආදායම නැහැ මෙතනින් බා ඔව් දැන් වහනවා මෙතනින් පස්සේ තවදුරටත් නිෂ්පාදනීය යෙදෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්ද අපි කියනවා ආයතනීය වසාලන ලක්ෂ්‍යය. break even point. ඔන්න ඔතෙන් ආවන් පස්සේ ඉති කාලීන පූර්ණ තරංකාරී වෙළඳපළ ආයතනයක වසාලන ලක්ෂ්‍යය දක්වා ගමන් කරනවා. හරිද? එතෙන් එනකම් පැහැදිලිද? මේ පාඩම ටිකක් මම හිමින් කරා වැඩිද මන් දන්නේ. එතෙන් එනකම් පැහැදිලිද? ඒකින් එන්නේ ඊළඟ පාඩම වේගින් යන්නේ. අර නේද පුතේ එතෙන් එනකම්. හරියට කියලා හිතුනේ. ජම්මිලි මහන්දත් උන්නේ නැහැ නේද? right. ඊට පස්සේ ඔයාලගේ ටියුට් එකේ තෝ ටික ඇති ඒ ටික බලා ගන්න පස්සේ පූර්ණ තරංකාරී ආයතනයේ සහ කර්මාන්තයේ කෙටි කාලීන සැපයුමක් වේ. දැන් ඉල්ලුමක් වේ හරි ආයතනයේ සහ කර්මාන්තයේ කෙටි කාලීන සැපයුම් වක්‍රය. දැන් මේකත් හැමදාම දැන් මේ ෂුට්ටට කරපු ඒවා හැම එකක්ම අහලා තිබ්බ කොයි හරි අවුරුද්ද 2014 පස්සේ මේ පාඩමේ මේ දක්වා කරපු ටික හැම කොටසම අහලා එක අවුරුදු වල හැමදාම නෙමෙයි මේ අවුරුදු 6 ඇතුළත කොහේ හරි අහලා දැන් මේ කරන්න යන එකත් ඒක නම් දෙපාරක් මයික් එක ඔන්න උනා ඉන්ද ගිහිල්ලා එක්ක අත වැදුනා කමක් නැහැ right අපි බලමු සැපයුම් වක්‍රය උඩට අහගන්න මේකත් ඒ කියන්නේ මේකේ වෙන දේ මතක තියාගත්තාම ඔයාලට අවුලක් නැතුව ලියන්න පුළුවන් හරිද right වෙනනේ එකම පේනවා right
D සමානයි AR සමානයි MR සමානයි P. MC AC ABC and පොඩි ඉතින් ඇඩි වෙනවා කියනවා ඔයාලා හරි දැනගන්න. P B බිංදුව P B බිංදුව හරි. දැන් හොඳට අහගන්න ඕනේ ආයේ. දැන් මේක අහගත්තාම තමයි වෙන දේ හරියට දැනගත්තාම අර විද්‍යාව වගේ තමයි ආර්ථික විද්‍යාව කියන්නේ ඒකනේ. නැත්නම් මේක ආර්ථික කලාව කියන්න තිබ්බනේ. නේ? විද්‍යාව කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තාම වෙන්නේ කොහොමද කියන එකෙන් ඔයාලට ඒක මතක හිටිනවා. දැන් MR MC ට උනට අහගන්න MR MC ට සමාන වන තැන. එන්න මෙතනනේ. MR MC ට සමාන වන තැනට අපි කියන්නේ මේ ව්‍යාපාර ආයතනය මොකක් වෙන තැන කියලාද? ඔයාලා කතා කරගෙන යන්න ඕනේ නැත්නම් මතක හිටින්නේ. මොකක් වෙන තැන කියලාද කියන්නේ MR MC ට සමාන වන තැන? දල වශයෙන් මොකක් වෙන තැන? ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසියෙන් හරි කමන්නේ. MR MC ට සමාන වෙන්නේ ලාභ උපරිම වන සමතුලිත තැන. නේද? ඔයාලා ඉල්ලුම සැපයුමේදී ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලේදී සමතුලිතය ඇති වෙන්නේ කොහොමද? සූක්ෂම ආර්ථික විද්‍යාවේදී E S ට සමාන වන තැන. මොකද්ද කිව්වේ? මේ තියෙන්නේ D ඉල්ලුමක් මේ කියන්නේ S. එන ඉල්ලුමට සැපයුම සමාන වන තැනේදී තමයි සමතුලිත මිල හා ප්‍රමාණය තීරණය වුනේ. ඔයාලා ඒක හොඳටම දන්න. ඉල්ලුම සැපයුම කාලා බීලා ඔක්කොම කරලා ඉන්නේ නේ. අපි තාම කරෙත් නෑ. ඒක අපි ඉන්න සතියෙන් පටන් මේක ඉවර වෙලා දවස් දෙකකින් කරනවා. මේ වාගේ වුණ ඒක. ඒක පට්ට කාලේ යන්න තියෙන ඔයාලා ඔක්කොම දන්න දෙයක්. දන්න පොඩි පාඩම් ටික. මේවා දන්නවා. එනාට ඉල්ලුම සැපයුම ඊට වඩා ෆේමස් නේ. ඔයාලා කරලා ඇති වෙලා ඉන්නේ. ඒකින්ද අපි ඒක වේගින් කරමු. එහෙනම් මම දැන් කිව්වේ ඉල්ලුම සැපයුමට අනුව ගත්තොත් ඉල්ලුමට සැපයුම සමාන වන තැන තමයි සමතුලිත. පැහැදිලිද? right. එහෙනම් මේ ආයතනය ගත්තාම සමතුලිතය කියලා කියන්නේ මෙතන MR MC ට සමාන වන තැන. ඒ කියන්නේ මොකද්ද? තව විදිහකින් නම් DS ට සමාන වෙන තැන. processing මොකද? මොකක්ද ප්‍රසන්ටේෂන් එක? මොකක් හරි අවුලක් වුණාද ඔයාලට පැහැදිලි නේ? මුකුත් නැහැ පේනවනේ නේද? ඒක එක නිකන් මැසේජ් එන්න ගත්තා. මැසේජ් එක ඇවිල්ලා කියව ගන්නත් විතර ගියා. ගියත් නැහැ ඒක. others big to අවුලක් නැහැ. ආරම්භ කරන්න ගියාම. එහෙනම් MR MC ට සමාන වන තැන සමතුලිතය. ඒ කියන්නේ මොකක්ද තව විදිහකින් නම් ඉල්ලුමට සැපයුම සමාන වන තැන. හරිද? right. එහෙමනම් දැන් මේ පැත්තේ මොකද්ද මේ තියෙන්නේ? ඉල්ලුම. එහෙනම් මේකෙන් කියවෙන්නේ මොකද්ද? ඉල්ලුම් වක්‍රය. නේද? එහෙනම් MR වලින් කියවෙන්නේ D. සමතුලිතයේදී වෙන්නේ මොකද්ද? DS ට සමාන. මේකෙදි නම් MR MC ට සමාන. එහෙනම් දැන් MR වලින් D කියවෙනවා නම් S කියවෙන්න ඕනේ මොකකින්ද? ඒ විදිහට බැලුවොත් MR වලින් D කියවෙනවා නම් සැපයුම කියවෙන්න ඕනේ මොන රේඛාවෙන්ද? සැපයුම කියවෙන්න ඕනේ මොන රේඛාවෙන්ද? MC වල.
ඒකයි මම කිව්වා අහගෙන හිටියොත් මේක අමාරුයි. හරි පුතේ හොඳටම හොඳයි. MC වලින් කියවෙන්න ඕනේ S. දැන් අපි තව චුට්ටක් උඩට ගිහිල්ලා ඉඳලා බලමු. එහාට ගියොත් මෙතන තමයි MR MC ට සමාන වෙන්නේ. එහෙනම් මේක D. එහෙනම් මෙයා තමයි S. නේද? තව ටිකක් එහාට ගිහින් ගත්තොත් මෙතෙන්. එහෙනම් මෙතනින්. එහෙනම් හැබැයි මෙතනින් පල්ලෙහාට ආවයන් පස්සේ මෙතනින් පල්ලෙහාට ආවයන් පස්සේ මොකද? නිෂ්පාදනය සිදු වෙන්නේ ඇයි? ABC ටත් වඩා අඩුයි ආදායම. එතනින් පල්ලෙහාට අපි ඒක අර්ථ දක්වන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මේ ටික අපි වෙනත් එක්කට මාරු කරේ නැත්නම් කමන්නේ මේකේ මං ඉන්න මේක ඕනේ. එහෙනම් කෙටි කාලීන පූර්ණ තරංකාරී ව්‍යාපාර ආයතනයක හැසිරෙන ව්‍යාපාරිකයෙකුගේ සැපයුම් වක්‍රය වෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයෙන් වක්‍රය කපාගෙන යන තැන ඉඳන් ඉහළට තියෙන MC වක්‍රයේ කොටස. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කපාගෙන යන තැන ඉඳලා ඉහළට ගමන් කරන ආන්තික පිරිවැය වක්‍රයේ කොටස තමයි අපි කියන්නේ සැපයුම් වක්‍රය. පැහැදිලිද ඒක? එක දිගට අහනවා. ඒ ටික පැහැදිලි නේද පුතේ? මට කියන්න පැහැදිලිද කියමු. අද පැහැදිලිද? ඔව්. අද පැහැදිලි වල විභාගෙට කිච්චනකොට ආය පැහැදිලි. ඒක වෙන්න බෑ. දැන් පැහැදිලි තමයි මම දන්නවා. right. right. එහෙනම් ඔන්න එහෙනම් සැපයුම් වක්‍රය ආයතනයේ මොකක්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය සහ MR වක්‍රයේ ස්පර්ශ වන තැනින් ඉහළට තියෙන ආර්ථික පිරිවැය වක්‍රයේ කොටස තමයි අපි ආයතනයේ සැපයුම් වක්‍රය කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඒක චුට්ටක් තියෙනවා. ඉතින් පූර්ණ තරංග කර්මාන්තයේ සැපයුම ඒ මිල ගණන් යටතේ සැපයුම ආයතනයේ සැපයුම් එකතුවෙන් සමන්විත වේ. මේ අනුව කර්මාන්තයේ සැපයුම් වක්‍රය ආයතනයෙන් සැපයුම් වක්‍රව තිරස් එකතුවෙන්. ඒක ඉතින් කියන්නේ මේ වගේ ආයතන ගොඩක් එකතු වුණාන් පස්සේ මේ වගේ සැපයුම් වක්‍ර ටික ඔක්කොම එකතු වෙලා කර්මාන්තයේ සැපයුම් වක්‍රය හැදෙනවා කියනවා. ඒක ලොකු ගැටලුවක් නේ. හරි. කෙටි කාලීන පූර්ණ තරංකාරී කර්මාන්තයේ කෙටි කාලීන සමතුලිතය. right. अब पूर्ण තරංකාරී ආයතනයේ කෙටි කාලීන සමතුලිතය බලන්න. අනිත් පැත්තට තියෙනවා. මේක ඉතින් අනිත් පැත්තට. ඒක අනිත් මම කරන විදිහෙන් මට කියන්න ඕන. දැන් ආයතනයක අපි ඔක්කොම බැලුවා. දැන් බලමු ආයතනයේ දිගු කාලීන සමතුලිතය. පූර්ණ තරංකාරී ආයතනයක දිගු කාලීන සමතුලිතය. දිගු කාලය කියලා කියන්නේ මොකද්ද? පරිමාණය වෙනස් කරන්න පුළුවන් කාලය. එහෙනම් පරිමාණය වෙනස් කරන්න පුළුවන් කාලය ආවෙන් පස්සේ අතිප්‍රාමාණික ලාභ ලබමින් හිතෙක්කල් කෙටි කාලීන වශයෙන් අතිප්‍රාමාණික ලාභ ලබමින් සිටි ව්‍යාපාර ආයතන තව දුරටත් පුරුල් කරන්න උත්සාහවන්ත වෙනවා. ඇයි? අතිප්‍රාමාණික ලාභ ලබන. ඒත් සමග මොකද වෙන්නේ? ආයතන පුරුල් කරපුවාම සැපයුම වැඩි වෙලා මිල අඩු වෙනවා. ඒ කවුරු හින්දාද? කෙටි කාලයේදී අතිප්‍රාමාණික ලාභ ලබන ව්‍යාපාර ආයතනවල ක්‍රියාකාරීත්වය නිසා. ඊට පස්සේ කෙටි කාලයේදී අපි තව ලාභයක් ලබන කට්ටිය ඉන්නවා කියව කවුද? නිෂ්ප්‍රාමාණික ලාභ.
ඒකෙන් අපි එකක් ගත්තා අවප්‍රාමාණික ලාභ. එහෙම නැත්නම් පාඩු ලබන. අලාභ ලබන. පාඩු නෙවෙයි අලාභ ලබන ආයතන ටික මොකද වෙන්නේ? අයින් වෙලා යනවා. කෙටි කාලයේදී අලාභ ලැබපු ආයතන මේ කර්මාන්තයෙන් අයින් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? සැපීම අඩු වෙලා ආයෙ චුට්ටක් මිල වැඩි වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අතිප්‍රාමාණික ලාභ ලබන ආයතන තම නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට යත්න දැරීම නිසා මොකද වෙන්නේ? නිෂ්පාදන සාධක සඳහා ඉල්ලුම වැඩිවීම තුළ නිෂ්පාදන සාධකවල මිල ගණන් වැඩි වෙලා පිරිවැය වක්‍රය ඉහළට විතර වෙනවා. ගදී කතාවක් නේ කියන්නේ. හැබැයි අනිත් පැත්තෙන් අවප්‍රාමාණික ලාභ ලබන ආයතන ව්‍යාපාරයේ කර්මාන්තයෙන් අයින් වීම නිසා ඒ පැත්තෙන් නිෂ්පාදන සම්පත් සඳහා තිබිච්ච ඉල්ලුම අඩු වීම නිසා ආපහු පොඩි ප්‍රමාණයකින් නිෂ්පාදන සම්පත් සඳහා තියෙන මිල ගණන් අඩු වෙන්න පුළුවන්. එහෙනම් දිගු කාලයේදී මේ හැඩ ගැසුම් ක්‍රියාවලිය සිද්ධ වෙලා මොකද වෙන්නේ? අවසානයේදී දිගු කාලීන average long run average cost එකේ අවම ලක්ෂයේදී ආයතනය දිගු කාලයේදී සමතුලිත වෙනවා. මේ හැම අවස්ථාවකටම කෙටි කාලීන MCAC පවතිනවා. මෙතෙන්දී MCAC ආදී වශයෙන් මෙන්න මෙතෙන්දී තමයි කෙටි කාලේ දිගු කාලයේදී ආයතනය සමතුලිතයටපත් වෙන්නේ. ඒ අවස්ථාවේදී මේ ආයතනය ප්‍රාමාණික ලාභ තමයි ලබන්නේ. මෙතෙන්දී මොකද තියෙන සම්බන්ධය? LMC LAC මේකදී MR තියෙනවා. සමානයි LMC LAC SMC SAC වෙනවා මේ ලක්ෂ්‍ය. මේ B කියන ලක්ෂ්‍ය. කෙටි කාලීන දිගු කාලීන සියලු පිරිවැය වක්‍ර සහ ආදායම් වක්‍රේ AR MR B P ඔක්කොම මේ කියන ලක්ෂයේදී P කියන ලක්ෂයේදී සමපාත වෙනවා එකිනෙක මත. එහෙනම් දිගු කාලයේදී ආයතනයක් සමතුලිත වෙන්නේ කොතනින්ද? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂ්‍යය. දිගු කාලයේදී ආයතනය සමතුලිතයට පත් වෙනවා. හරිද? එක කාලයක්වත් ඉවර කරන්න ඕනේ නැත්නම් බෑ. right? අපි ඊතුරු දිගු කාලීන කර්මාන්තයේ සමතුලිතය වුමනාම ටික මම ඔය කරේ මීටත් කරා. අනිත් ටික තව පොඩි සයිට් දෙක තුනක් තියෙනවා. ඒක ඔයාලා කියවා ගන්න. ඊට පස්සේ අපි අන්තිමට කියන්නේ මේ පාඩමේ අන්තිම නෙවෙයි. මේ වෙළඳ පොලේ අන්තිමටම අපි බලමු පොඩි ගානක් අදලා අපි යන් ඒකාධිකාරී වෙළඳ පොලට. ඔයාලගේ ඔකේ තියෙනවා පූර්ණ ඒක බලන්න එපා. අපි හදමු පූර්ණ තරංගයේ ලාභය වීජීය වශයෙන් ගණනය කිරීම. පූර්ණ තරංකාරී ආයතනයේ පිරිවැය ශ්‍රිතය TC සමානයි CI ධන Q 3යි Q වර්ගයයි නේද? බලන්න එපා උදේ. ඔයාලා ඕක අයින් කරන්න ටියුට් එක. කර්මාන්තයේ ඒකකයක මිල රුපියල් 60යි. ආයතනයේ සමතුලිත නිමවුම සොයන්න. ඕක පොලේ අයින් කරන්න. මේ තියෙන පූර්ව තරංකාරී ආයතනයක මුළු පිරිවැය සිටයයි මිලයි. ආයතනයේ නිෂ්පාදනය කරන බාහිර ඒක මිල. ආයතනයේ සමතුලිතය නේද හොයන්නේ? ඔව් සමතුලිත නිමවුම් ප්‍රමාණය හොයන්න. කොහොමද හොයන්නේ? ඔයාලා බලලා හදන්න එපා. MR MC ට සමාන වන තැන තමයි සමතුලිත මිලහා ප්‍රමාණය තීරණය. එහෙනම් MR හොයන්නේ කොහොමද? දාබා TC බෙදීම දාබා Q මම එදා කියලා දුන්නා.
ඒ කියන්නේ මේ 100 බිඳුවයි එහෙනම් 2යි q තමයි මේක අවකලනය කරපුවාම එන්නේ. එහෙනම් මේ මොකක්ද? mc. දැන් එහෙනම් mc සමානයි mr ට. දැන් mc අපි හොයාගත්තා. කීයද? 2යි q. 2යි q සමාන වෙන්නේ මොකේද? 2යි q සමාන වෙන්නේ කීයටද? mr ට සමාන වෙන්නේ. එහෙනම් mc 2යි q. mr හොයන්නේ කොහොමද? mr හොයන්නේ කොහොමද? t ඩාබා tr බෙදීම ඩාබා q සාමාන්‍යයෙන් නම් හොයන්නේ. දැන් මේකෙන් කොහොමද mr හොයාගන්නේ? කොහොමද q හොයන්නේ? කොහොමද මේ mr හොයන්නේ? mr කොහොමද හොයන්නේ? එක්කෙනෙක් හොයලා දාන්න. ඔව්. මම තාපි කිනි මම වල දන්නවද? හරි. හරිද? හරි. දැන් කොහොමද හොයන්නේ? දැන් මෙන්න මේක මතක තියෙන්න ඕන. පූර්ණ තරංකාරී වෙළඳපොළක් කියලා උඩ දීලා තියෙනවානේ වාගේ. මේ ගානි විස්තරයේදී අන්න රයිට් එකෙනෙක් කියලා දෙනවා mr සමානයි p very good නේද මෙන්න මේකට අනුව mr සමානයි p සමානයි ar සමානයි d කියලා අපි දන්නවා එහෙනම් mr කියලා කියන්නේ 60ද 6ද 60යි එහෙනම් mr කියන්නේ 60යි එහෙනම් q කියන්නේ කීයද 30යි බලන්නකො ගානක් නෙමෙයිනේ මේ අහලා තියෙන්නේ. කෙලින්ම ඔයාලා න්‍යාය දන්නවද කියලා මේක දන්නවද කියලා තමයි මේ බලන්න තියෙන්නේ. ඔයාලා මම ඔය හදලා දීපු එක බලන්න නැතුව කිව්වනම් හොඳයි. ඊට පස්සේ ආයතනයේ සමතුලිතයට පත්වන අවස්ථාවේ සාමාන්‍ය අයභාරය සහ සාමාන්‍ය වියදම අතර වෙනස. ඒක පුළුවන් පොඩි වෙද්දනේ. ආයතනයේ සමතුලිත පත්වන විට ලාභය. ආගේ මේක අඩු කරන්න තියෙන්නේ. මේ දෙක හදාගත්ත හැකි නේද? right මේ දෙක හදා ගන්න පුළුවන් අපි යන්න ඉතින් අනිත් එකේ ඔක්කොම බැරි වුණාත් අපි ටිකක් හරි කරන්න බලමු right ඒකාධිකාරී වෙළඳපොළ ඒක මම ටිකක් ඉතින් නිකන් කතා කරලා අපි වොමනාතනට ආපුවාම මම බෝඩ් එකට යන්න. ඒකාධිකාරී වෙළඳපොළක් කියන්නේ මොකද්ද? මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන එකක් පමණක් තියෙන වෙළඳපොළක්. එතකොට මෙවැනි භාණ්ඩ එකක් පමණක් නිපදවන වෙළඳපොළක් ඇතිවීමට බලපාන සාධක මොනවාද? ඒ කියන්නේ පූර්ණ තරංකාරී වෙළඳපොළක් ඇති වෙන්න බලපාන සාධක මොනවාද? එක්කෝ පේටන්ට් එකක් තියෙන්න ඕන මොනවා හරි භාණ්ඩ නිෂ්පාදනය කරන්න එයාට පේටන්ට් එකක් දීලා තියෙනවා. එතකොට වෙන කාටවත් ඒක නිෂ්පාදනය කරන්න බෑ අවුරුදු 15ක් විතර යනවා. එතකොට එයා යකේ ඒකාධිකාරී. එහෙම නැත්නම් ලොකු පිරිවැයක් දරලා තමයි පටන් ගන්න වෙන්නේ. ලංකාවේ නම් දුම්රිය කර්මාන්තය වගේ එකක් රජය සතුව විතරයි තියෙන්නේ. ඒක පටන් ගන්න ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එහෙනම් එවැනි එකක්. ආය මොනවද මේක මම ගොඩාක් ජාති දීලා තිනවා. යම් නිමැවුමක හෝ නිෂ්පාදන ක්‍රියාවලියක පේටන්ට් හිමිකම රජයේ බලපත්‍රයක් මත එයාට විතරයි කරන්නේ. දේශීය නිෂ්පාදකයන් විදේශ තරංකාරීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විදේශීය වෙළඳාම් මත පනවන සම්බාධ. දැනත් අපි ආනයන සීමා කරලා තියෙනවා. එතකොට කිසියම් එක්කෙනෙකුට පුළුවන් නම් අපි ආනයනය කරන භාණ්ඩයක් මෙහි හදන්න එයාට දේශීය වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති වෙන්න බොහෝ විට පුළුවන්. කර්මාන්තය තුළ තහවුරු වී ඇති ආයතන මහා පරිමාණ නිෂ්පාදනයේ වාසි ලබන විට. ඒ කියන්නේ ඔයාලා දන්නවා මහා පරිමාණ පිරිමැසුම් ලබන විස ලබනකොට අර පිරිවැය වක්‍රයේ අඩු වෙන පැත්තට නිගමන් කරන්නේ. මතකද දන්නේ දිගු කාලින් සාමාන්‍ය පිරිවැය වක්‍රයේ PDC එක හැඩයක් ගන්නවා U හැඩයක් ගන්නවා කියලා මම කිව්වේ. ඒක අඩු වීමක්ද ගණන් කරන්නේ. එතකොට අනිකුත් ආයතන වලට ඇවිල්ලා බෑ මේකේ
තැන්පත් වෙන්න එහෙම නැත්නම් සර්වයිව් වෙන්න මේ ස්ථාවර වෙන්න එයාලා ගිල ගන්න. අර මාළුවෝ පොඩි මාළුවෝ ගිල ගන්න. දැන් මෙන්න මේ කාරණා නිසා ඒකාධිකාරී වෙළඳපොළක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ මොනවද? එක ආයතනයක් පමණක් නිෂ්පාදනයේ නිරත වීම, නිෂ්පාදනයේ සුවිශේෂී එකක් වීම, කර්මාන්තයේ ප්‍රවේශීමට බාධා පැවතීම, වෙළඳපොළ තොරතුරු අපූර්ණ වීම. ඔය කියන කාරණා ඒවා කටපාඩම් කරන්න ඕනේ. ඔයාලා කටපාඩම් කරන්න. දැන් මට උත්තරයක් ඕනේ. මොකද්ද? පූර්ණ තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයා සහ ගැනුම්කරුවා මිල සාධන්නෙක්ද මිල ගනුවෙක්ද? මට කියන්නකො මිල සාධන්නෙක්ද මිල ගනුවෙක්ද පූර්ණ තරංකාරී වෙළඳපොළක හැසිරෙන පුද්ගලයා මිල ගනුවෙක්. right. නමුත් ඒකාධිකාරී වෙළඳපොළකදී ඒකාධිකාරියා අපි සලකන්නේ මිල සාධන්නෙක්. ඒ කියලා කියන්නේ මේ ඒකාධිකාරී වෙළඳපොළක හැසිරෙන නිෂ්පාදකයෙකුට තමන්ගේ මිල සහ ප්‍රමාණය කියන දෙකම තීරණය කරන්න පුළුවන්. හැබැයි මොකද්ද? නිෂ්පාදන ප්‍රමාණය තීරණය කරොත් ඒකාධිකාරියෙක් හැටි ඉන්නවා. ඒ ඒකාධිකාරයා තීරණය කරන මං හදන්නේ මෙච්චරයි. අපි තෙල් නිෂ්පාදනය කරන්නේ බැරල් ලක්ෂයයි කියලා එයාලා තීරණය කරනවා. දැන් ඔය කාටල් සංවිධානයක් හැටියට මැද පෙරදිග තියෙන මොකද්ද තෙල් නිෂ්පාදකීන්ගේ සංගමයේ ඔපෙක් එක තීරණය කරොත් තෙල් බැරල් 10000යි නිෂ්පාදනය කරනවා. එතකොට මේ 10000ට වෙළඳපොලේ පවතින ඉල්ලුම මත මිල තීරණය වෙනවා. එහෙනම් ප්‍රමාණය තීරණය කරේ කවුද? ඒකාධිකාරී ආයතන. එතකොට මිල තීරණය වෙන්නේ කොහොමද? වෙළඳපොලේ පවත්නා ඉල්ලුම මත. එහෙමනම් අනිත් පැත්තෙන් ඒකාධිකාරයා තීරණය කරොත් අපි බැරල් එකක් විකුණන්නේ ඩොලර් 75කට මිල තීරණය කරා. එතකොට නිෂ්පද විය යුතු ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? 75 ගානේ වෙළඳපොලෙන් ඉල්ලන ප්‍රමාණය ඊට පස්සේ මිනිහා නිෂ්පාදනය කරන්න ඕනේ. එතකොට කවුද තීරණය කරේ? ඉල්ලුම් කරුවා තමයි මිල තීරණය. ප්‍රමාණය තීරණය. එහෙනම් මේ දෙක එකිනෙකට ස්වායත්තයි. ඒ කියන්නේ මිල තීරණය කරොත් ඒකාධිකාරී ආයතනය වෙළඳපොලේ ඉල්ලුම මත ප්‍රමාණය තීරණය. ප්‍රමාණය තීරණය කරොත් ඒකාධිකාරී ආයතනය වෙළඳපොලේ ඉල්ලුම මත මිල තීරණය. එහෙනම් ඒකාධිකාරී ආයතනයකට මිල සහ ප්‍රමාණය කියන දෙකම කෙරෙහි බලපෑම් කරලා තීරණය කරන්න පුළුවන් මිල සාධන්නෙක් නිසා මෙයා. නමුත් දෙක එකිනෙකට ස්වායත්තයි. එකක් එයා තීරණය කරොත් අනික වෙළඳපොලෙන් තීරණය වෙනවා. ඒ කියන්නේ මිල එයා තීරණය කරොත් ප්‍රමාණය වෙළඳපොලෙන් තීරණය වෙනවා. ප්‍රමාණය එයා තීරණය කරොත් මිල වෙළඳපොලෙන් තීරණය වෙනවා. ඒක නිසා එයාට තියෙන්නේ අර පූර්ණ නිශ්චිත එකම මිලක් යටතේ ඕනෑම ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකියාව පවතින ඉල්ලුම් වක්‍රයක් නෙවෙයි. වමේ සිට දකුණට පහළ බහින ඍණ බෑවුමකින් යුක්ත ඉල්ලුම් වක්‍රයක් තමයි ඒකාධිකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය හැටියට අපි හඳුන්වන්නේ. මොකද එයාට අඩු මිලේදී වැඩි ප්‍රමාණයකුත් වැඩි මිලේදී අඩු ප්‍රමාණයකුත් තමයි අලෙවි කරන්න පුළුවන්. right. අපි ඉල්ලුම් වක්‍රයක් ඒකාධිකාරියාගේ හැසිරීම පිළිබඳ ඉල්ලුම් වක්‍රයක් විතරක් හරි කතා කරමු. මම ප්‍රශ්නිකුත් ලියා ගන්න දෙන්න ඕනේ ඔයාලට. right. ඉල්ලුම් වක්‍රය අපි හිතමු සාමාන්‍යයෙන් ඉල්ලුම් වක්‍රය ඒකාධිකාරියාගේ ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළ ඔන්න. ඇයි මිල සහ ප්‍රමාණය අර තීරණය වෙච්ච එකම මිලකට ඕනෑම ප්‍රමාණයක්
අලෙවි කිරීමට ඒකාධිකාරී ආයතනයකට බෑ. ඒකාධිකාරී ආයතනයකට පුළුවන් වැඩි මිලේදී අඩු ප්‍රමාණයකුත් අඩු මිලේදී වැඩි ප්‍රමාණයකුත්. ඒ නිසා ඍණ බෑවුමකින් යුක්ත ඉල්ලුම් වක්‍රයක් තමයි ඒකාධිකාරී ආයතනයක පවතී. එවැනි ආයතනයක පවතින ඉල්ලුම් වක්‍රයක් x සමානයි b නෝට් b1 p කියලා අපි ගමු. q හරි කමක් නැහැ මේක. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ qd සමානයි a ඍණ bp. ඕකම තමයි මම වෙන අකුරු ටිකක් දැම්මේ. නැත්නම් අකුරු වලටත් බයයිනේ සමහර විට. හරිද? මේකේ p උක්ත කරොත් කොහොමද වෙන්නේ? x ඍණ b නෝට් සමානයි ඍණ b1 p. දැන් මේ ඍණ අයින් කරොත් එක මම කරන්න නැත්නම් ඔයාලට අමාරු වෙනවා. x සමානයි b1 දැන් මේක මෙහාට ගෙනකොට p බිඳුව බෙදීම b1 ඍණ 1 තියනවා මෙතන b1 සමානයි x සමානයි p. දැන් මේ කියන්නේ මම කියනවා බීටා නෝට් කියලා. ඒ තකුරු දාලා පුරුදු කරන්න ඔයාලට. මේ අපි කියමු බීටා 1 කියලා. එතකොට එහෙනම් අපිට ලියන්න පුළුවන් ඉල්ලුම් සමීකරණය p සමානයි beta naught minus beta 1 xi. පැහැදිලිද? beta naught with b naught බෙදීම b1 අපි beta 1 කියලා හිතනවා. මේක බෙදීම මේක beta 1 කියලා හිතනවා. එතකොට මේ දෙක වෙනුවට මේ දෙක දැම්මා x දැම්මා. කිසිදු වෙනසක් කරලා නැහැ. හරිද? එහෙමනම් ඒකාධිකාරී ආයතනය මුහුණ දෙන මුළු අයභාරය p වැඩි කිරීම q. පැහැදිලිද? මුළු අයභාරය p වැඩි කිරීම q. දැන් p තමයි මේ තියෙන්නේ. දෙතන q නෙවෙයි x දාන්න වෙන්නේ. මොකද මම මෙතන x නනම් තියෙන්නේ q වෙනවා. q දාන්න පුළුවන් මේ ඔක්කොම q නවා. හරි? right. එහෙනම් tr සමානයි p පිටුවට අපිට දාන්න පුළුවන් දැන් beta naught beta 1 x වරක් x වැඩි කිරීම x. දැන් මොකද්ද tr කියලා කියන්නේ? tr කියලා කියන්නේ beta naught x ඍණ beta 1 x වර්ග. හරිද? දැන් mr කියලා කියන්නේ මොකක්ද? mr කියලා කියන්නේ දාබා tr බෙදීම දාබා x. x විසිය අවකලන. එතකොට මොකද වෙන්නේ? මේක තමයි අවකලනය කරන්නේ. එතකොට මෙතන ඉතුරු වෙනවා beta naught. මෙතන ඉතුරු වෙනවා 2 beta 1 x. හරිද? දැන් බලන්නකෝ. beta naught අන්තක්ඛණ්ඩය. මේ කියන්නේ මොකද්ද? p එහෙම නැත්නම් d. p සමානයි d. ඉල්ලුම් වක්‍රය අන්තක්ඛණ්ඩය b naught. මුළු ආන්තික අයභාර වක්‍රයේ අන්තක්ඛණ්ඩය b naught. එහෙනම් මෙන්න මෙතනින්මයි පටන් ගන්න. මෙතන b naught. එහෙනම් මේ වක්‍ර දෙකම පටන් ගන්න එකම අන්තක්ඛණ්ඩයක. හරිද? ඊට පස්සේ දැන් බෑවුම මේකේ b1 මේකේ 2යි b1. ඒ කියන්නේ මොකද්ද? p වක්‍රයේ එහෙම නැත්නම් d වක්‍රයේ බෑවුම වාගේ දෙගුණයක්ලු mr වක්‍රයේ බෑවුම. එහෙනම් මේකේ බෑවුම වාගේ දෙගුණයක්. එහෙනම් ඕන්න දැන් mr හරිද? එහෙනම් ඉල්ලුම් වක්‍රය වගේ දෙගුණයක් තමයි අය භාර වක්‍රයේ බෑවුම. අනිත් පැත්තෙන් ar කියලා කියන්නේ මොකක්ද? ar කියලා කියන්නේ tr බෙදීම x. දැන් එහෙනම් ar අපි බලමු. ar tr කියලා කියන්නේ මොකද්ද? p වැඩි කිරීම x. මේකනේ. මේක. beta naught x ඍණ beta 1 x වර්ග. ar කියලා හැදෙන්නේ කොහොමද? tr බෙදීම x උයි. මෙතන මම තියෙන්නේ. එහෙනම් මේක x එකකින් බෙදමු. දැන් මොකද වෙන්නේ? එහෙනම් ar සමානයි මේ x කැපුණා මේ x වලින් එකක් මෙතන කැපෙනවා. එහෙනම් beta naught ඍණ beta 1
x ඉතුරු වෙන්නේ. මේක කාටද සමාන? මෙයාට. එහෙනම් AR උත් සමානයි C ට. එහෙනම් ඒකාධිකාරී ආයතනයක D සමානයි P සමානයි AR. ඒ වාගේ දෙගුණයක් බැලුම M ආන්තික අයබාර වර්ගය. එහෙනම් කෙටි කාලේන මේකේ මම ඉන්න මම කෙටි කාලීන දැන් එකම විදිහට යන්නේ. දැන් ලියන්න. කෙටි කාලීන ඒකාධිකාරී ආයතනයක සමතුලිතයේදී මොකද වෙන්නේ? මේ තියෙන්නේ AC මේ තියෙන්නේ MC. හරි? එහෙනම් සමතුලිත වෙන්නේ MR MC ට සමාන වන තැන. කොහෙද MR MC ට සමාන වෙන්නේ මේකේ? මෙන්න මෙතන MR MC ට සමාන. එහෙනම් ඒකට අදාළ මේක අඳිනකොට හොඳ මතක තියාගන්න. මේ කපාන යන තැනට අදාළ ඉල්ලුම් වක්‍රය කොහෙද තියෙන්නේ? කපාන යන තැනට අදාළ ඉල්ලුම් වක්‍රයට මේක අපි යා කරන්නේ. හරිද? අන්නෝම යා කරනවා. එහෙනම් මෙන්න මෙතන තමයි P, මෙතන තමයි Q, බිඳුව B. එහෙනම් මේක තමයි අයබාර. පැහැදිලිද? අරකට වඩා රූප සටහන පොඩ්ඩක් වෙනස් ඒක. අයබාර. එතකොට වියදම එහෙනම් ඔය දික් කරපු රේඛාවම කපාන යන සාමාන්‍ය පිළිවෙලක් වේතන මෙන්න මෙතන. එහෙනම් වියදම මේ ටික. ආදායම ඔය මුළු එක. මුළු එක. එහෙනම් ලාභය තමයි මේ. එහෙනම් D P B C කියලා කියන්නේ ලාභය. එහෙනම් කෙටි කාලයේදී ඒකාධිකාරී ආයතනයකුත් අති ප්‍රාමාණික ලාභ ලබනවා. හැබැයි කෙටි කාලීන ඒකාධිකාරී ආයතනයක් අනිවාර්යයෙන්ම අති ප්‍රාමාණික ලාභ පමණක් ලැබිය යුතු නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඇයි? මෙයාලා කෙටි කාලයේදී ඒකාධිකාරී ආයතනයකුත් ප්‍රාමාණික, නිෂ්ප්‍රාමාණික සහ අප්‍රාමාණික ලාභ ලැබිය හැකියි. අනිත් නෝනේ. ඔයාලා ගෙදර ගියඳලා හුරු වෙන්න මේ රුදු සටහන් නම් මේක ඔක්කොම අඳින්න කිව්වොත් නම් මට ඇහෙනවා. මොනට අග්ගවන්නේ? MC metin AR metin MR AR MR AR MR metin AC metin MC metin AC metin MC අද ලක්ෂ වෙනස් වෙලා තියෙන සමහර විට තරන්න දෙයක්. එතකොට එහෙනම් මේ තියෙන්නේ MR MC සමාන වන තැන. එතකොට එයාගේ ආදායම මෙතන, වියදම මෙතන. මේක අති ප්‍රාමාණික ලාභයි. මේ තියෙන්නේ මේකේ MR MC සමාන වන තැන. එතකොට මේකේ ආදායම මෙතන, මේ වියදම මෙතන. දැන් මෙච්චරක අලාභයි. ඒ අලාභය නෙමෙයි අවප්‍රාමාණිකයි. දැන් මේකේ ගත්තාම MR MC ට මෙතන අන්න මෙතෙන්ට තමයි මේක ස්පර්ශ වෙන්නේ. මම කිව්වේ ඒක මට අඳින්න සුබයි. කොමෙන්ට් එක. හරිද? එතකොට එහෙමනම්
මෙතෙන්දි තමයි දීත් කැපෙන්නේ ඒත් කැපෙන්නේ. එතකොට එතෙන්දි මොකක්ද? ප්‍රාමාණික ලාභ. රූපසලං අඳින්න පුරුදු වෙන්න. එහෙනම් කෙටි කාලයේදී ඒකාධිකාරී ආයතනයක් ප්‍රාමාණික සහ නිෂ්ප්‍රාමාණික ලාභ ලබන්න පුළුවන්. හරිද? ඊට පස්සේ පුට්ටක් කියව ගන්න ඉතුරු ටික මේ මම අනිත් දවසේ චුට්ට කරන්නම්. දැන් ප්‍රශ්නයක් ලියා ගන්න පොඩි වෙලාවක් යනවා. බලමු ප්‍රශ්නයක් ලා තියෙද කියලා මම කතා කරන්නත් නෙමෙයි. මේ ලියා ගන්න උදේ මේ අද කරපු පාඩමට ගොඩක් දුරට සම්බන්ධයි 2014 සැප්තැම්බර් ප්‍රශ්න. හරි. වෙළඳපොළෙහි බලවේග ලෙස පවතින වෙළඳපොළෙහි බලවේග ලෙස පවතින වෙළඳපොළෙහි බලවේග ලෙස පවතින ඉල්ලුම හා සැපයුම එක්ව එහි භාණ්ඩ හා සේවාවල මිල තීරණය වේ. පළවෙනි ප්‍රශ්නේ ඒක නිකන් උඩින් තියෙන විස්තරය. පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ 4ක් නම් කරන්න. පූර්ණ තරංකාරී වෙළඳපොළ ලක්ෂණ 4ක් නම් කරන්න. ඒවා ඒකාධිකාරී තත්වයෙන් වෙනස් වන්නේ කෙසේද? අද කරපු පාඩම නේද? ඒක කියන්න ඕනේ මොනවද? පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ 4ක් කියලා ඒවා කොහොමද ඒකාධිකාරී වෙළඳපොළේ ක්‍රියාත්මක වෙනවද කියලා ලියන්න ඕනේ. පොඩි දෙයක්. මේ ලකුණු 5ක් දෙන්න. කියලා එවන්න බලන්න. දෙවෙනි කොටස. පූර්ණ තරංකාරී වෙළඳපොළක Q නැමැති භාණ්ඩය සඳහා වූ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල සමීකරණයන් පිළිවෙලින් QD සමානයි 10 ඍණ 4යි P සහ QS සමානයි ඍණ 2 ධන 8යි P වේයි සිතමු. ඒක අපි දැනට කරේ නැතුවට නමුත් ඔයාලා මේවා පට්ට ගහලා තියෙන A level වලට ඔය පොඩි ගානක් නේ. යයි සිතමු. මෙම වෙළඳපොළෙහි සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. ලකුණු 5ක් දීලා තියෙනවා. මෙම වෙළඳපොළේ සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. තාමත් මොලේසි පාස් වෙන්නේ. එනකොට ඔයාලා ලියලා විලා අමාරුයි කියන. ඒකනේ වැඩි කියන්නේ. තුන්වෙනි කොටස ලකුණු 10ක් නිකම්ම ගත්තා. ශ්‍රී ලංකාවේ වී සඳහා පවතින වෙළඳපොළ පූර්ණ තරංගකාරී වෙළඳපොළක් යයි සිතමු. මෙහිදී වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් වීමට බලපෑ හැකි කරුණු 4ක් පැහැදිලි කරන්න.
පැහැදිලි කරන්න. හරි. තාමත්ම ලේසි. හතරවෙනි කොටස පූර්ණ තරඟකාරී වෙළඳපළක් යටතේ පූර්ණ තරඟකාරී වෙළඳපළක් යටතේ පවතින ආයතනයක භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම් මක්‍රය කුමන ස්වරූපයක් ගනීද? එවැනි ස්වරූපයක් ගන්නේ මක් නිසාද? අයියෝ නේද? අද නම් ලියන්න පුළුවන් ප්‍රශ්නේ කොටස් තුනම හතරම නිකම්ම නේ. ඒක තමයි අවුරුද්දේ ආපු අපි මේ ප්‍රශ්නේ ඒ අවුරුද්දේම ආපු එකක් අපි එදා කරපු පාඩමින් මේක අපි මෙතෙන්දි කරමු දැන්. මොකද මේ ප්‍රශ්නත් එහෙමම කරගෙන යනවා ආයෙ වෙනම කරන්න දවසක් ඉන්නේ නැහැ පුතේ. ඒ කෙරෙන පාඩම් වලින්ම මම හැමෝම කරගෙන යන්නම්. මේක අපි මෙතෙන්දි කරමු දැන් ටක් ගාලා. ආයතනයක භාණ්ඩ නිෂ්පාදනයේදී අවුරුද්දේ බලන්න ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් ලේසි දැන් මේ ප්‍රශ්නෙත් එහෙම. ආයතනයක භාණ්ඩ නිෂ්පාදනයේදී කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් විවිධ අවස්ථාවන් වල දැරීමට සිදුවන පිරිවැයවල ස්වභාවය නිෂ්පාදන පිරිවැය තුලින් නිරූපණය වේ. පළවෙනි ප්‍රශ්නේ ආයතන නිෂ්පාදන කාර්යයේදී උද්ෘතකම ඇතුලේ කෙටි කාලීන සහ ආයකම ඇතුලේ දිගු කාලීන අතර වෙනස කුමක්ද? කෙටි කාලීන සහ දිගු කාලීන අතර වෙනස කුමක්ද කියලා. මොනවද ඒකට ලියන්නේ? කිසියම් නිෂ්පාදන කර්මාන්තයක් එහෙම නැත්නම් නිෂ්පාදකයෙක් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කිරීමේදී මොනවද යොදා ගන්න සිද්ධ වෙන පිරිවැය වර්ග දෙකක් තියෙනවා. ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය. ඒ දෙක අතරින් කිසියම් විචල්්‍ය ප්‍රමාණයක් ස්ථාවරව තියාගෙන වෙනස් කළ හැකි නිෂ්පාදන සාධක ප්‍රමාණය මත පමණක් පදනම් වන කාලය කෙටි කාලය වන අතර සියලු නිෂ්පාදන සාධක භූමි ශ්‍රම ව්‍යවසාය ප්‍රාග්ධනය සහ තාක්ෂණය කියන සියලු නිෂ්පාදන සාධක වෙනස් කරමින් නිෂ්පාදනය පවත්වාගෙන යන කාලය දිගු කාලය වේ. දිගු කාලයේදී සියලු පිරිවැය විචල්්‍ය පිරිවැය බවට පත් වේ. එච්චරයි වාක්‍යය ලියන්න තියෙන්නේ. ඕන ඉතින් ඔයාලා ඉතින් ඔය හැඩ දාන්න උදාහරණයක් දාලා මොනවා හරි කරන්න. හරි. ලකුණු 5ක් දෙනවා ඔය සුට්ටි ලිව්වම. හරියටම ලියන්න ඕන. ඊට පස්සේ සාමාන්‍ය නිෂ්පාදන ආයතනයක දෙවෙනි ප්‍රශ්නය සාමාන්‍ය නිෂ්පාදන ආයතනයක කෙටි කාලීන ආන්තික පිරිවැය වක්‍රයේ ස්වභාවය කුමක්ද? එහි ස්වභාවයෙන් පෙන්눔 කරන්නේ කුමක්ද පැහැදිලි කරන්න. ස්වභාවය කුමක්ද? එහි ස්වභාවයෙන් පෙන්눔 කරන්නේ කුමක්ද පැහැදිලි කරන්න. කෙටි කාලීන ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය මොකක්ද? ස්වභාවය
ඉංග්‍රීසි U හැඩයක ස්වරූපයක් ගන්න හරි ලේසි දේව ලියන්න දෙයක් නෑ. ඒකට හේතුව මම ඔප්පුත් කරා මතකද? ඒව කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම අවශ්‍ය නෑ. මොකද නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කරලා මුල් අවස්ථාවේදී පිරිවැය අඩු වේගෙන යනවා. ඊට පස්සේ අවම වෙලා ආයෙ වැඩි වේගෙන යනවා. ඉටි කාලේ. එහෙනම් ඉංග්‍රීසි U හැඩයක් ගන්නවා. එහෙම වෙන්න හේතුව මතකද දන්නේ නැහැ ඔයාලා. ඊනෝන ආන්තික ඵලදා න්‍යාය කෙටි කාලයේදී නිෂ්පාදන න්‍යාය තුල ක්‍රියාත්මක වීම නිසා. එහෙම ස්වභාවයක් පෙන්වන්න කරා. තුන්වෙනි කොටස. පූර්ණ තරංකාරී ආයතනයක ආන්තික පිරිවැය වක්‍රය විසින් සැපයුම් වක්‍රය තීරණය කරන්නේ කෙසේද? අයියෝ නේද? පූර්ණ තරංකාරී ආයතනයක ආන්තික පිරිවැය වක්‍රය විසින් සැපයුම් වක්‍රය තීරණය කරන්නේ කෙසේද? කොහොමද? ආන්තික අයභාර වක්‍රය සහ කෙටිකාලීන සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය හමුවන ස්ථානයෙන් ඉහළට පිහිටන ආන්තික පිරිවැය වක්‍රයේ කොටස තමයි අපි කියන්නේ කෙටිකාලීන සැපයුම් වක්‍රය කියලා. අද අපි හඳපු එක. මම කී ඒක මට පෙන්වන්න ඕනකම තිබ්බෙත් ඒකයි. දැක්කද? ඒක එහෙම්මම අහලා තියෙනවා. 2014 සැත්ත. පුළුවන් ඔයාලට එක් කරන්න නේද? රයිට්. අන්තිම කොටස. උතනින් නවත්තු. සාමාන්‍යයෙන් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ ස්වභාවය සහ ඒ සඳහා බලපාන හේතු සාධක පැහැදිලි කරන්න. තාමත්ම ලේසි. මොකක්ද දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය? ඉංග්‍රීසි U හැඩයක්. එහෙම නැත්නම් පීරිසියක හැඩයක්. V හැඩයකුත් ගන්නවා කියනවා. පැතලි පීරිසියක හැඩයක් ගන්නවා කියනවා. ඒ කොහොම ගත්තත් ඒ කියන්නේ අන්තිම ප්‍රශ්නේද? සාමාන්‍යයෙන් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ සාමාන්‍යයෙන් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ ස්වභාවය සහ ඒ සඳහා බලපාන හේතු සාධක පැහැදිලි කරන්න. ස්වභාවය ඒක වහන්තරා වක්‍රයකුත් කියලා අපි කිව්වා. U හැඩයක් ගන්නවා කියලා කිව්වා. ඒයි කෙටිකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයන් සියල්ලගේම අවම ලක්ෂයන් යා කරමින් තමයි අඳින්නේ අපිට. අර ටික වසාගෙන අඳින නිසා වහන්තරා වක්‍රය කියලා කිව්වා. ඒත් එක්කම එවැනි හැඩයක් ගැනීමට හේතුව දිගු කාලයේදී ආයතන මහා පරිමාණ පිරිමැසුම් ලබන විට පිරිවැය වක්‍රය අවම වෙනවා. ඊට පස්සේ මහා පරිමාණ නොපිරිමැසුම් ලබන විට පිරිවැය වැඩි වෙනවා. ඒක තමයි හේතු හැටියට අපි දක්වන්නේ. එච්චරයි ලියන්න තියෙන්නේ. ඔය ටික ලියන්න පේලි 4ක් 5ක් විතරයි. හරිද? ඒ විදිහට අර ප්‍රශ්නෙට උත්තරේ ලියන්න අපි උතනින් එහාට අනිත් දවසේ මේ ඒකාධිකාරී ඉතුරු ටිකයි තව වෙන පොළවල් දෙකක් තියෙනවා. ඒ දෙක ටට්ටක් ගාලා කරලා ඉල්ලුම සැපයුම් කරනවද කියන එක තමයි ප්‍රශ්නේ. කරමු පොඩ්ඩක් නේද? දැන් පෙබරවාරි 30. right අපි එහෙනම් උතනින් නවත්තමු. පොඩ්ඩක් කලින් අද නතර කරා මට පොඩි වැඩකුත් තියෙන හින්දා. හරි එහෙනම් thank you ආවට.